කියපු අර උපමාව අර කෙනෙක් සින්දුවක් අහලා ඊට පස්සේ මලක් දැකලා ඊට පස්සේ අර සුදු කෙස් ගහක් ගැන මම කල්පනා කරා එතන මේ මල දැක වෙලේ එතකොට එතන ඉන්ද්‍රියන්ගේ ඉපදීමක් තිබ්බා. එතකොට එතනින් ඇති වුණ චේතනාවද එතන ඒකේ ඵලය වෙන්නේ ස්වාමීන් වහන්සේ. ඒකේ ඵලය කිව්වේ දැන් අපි දැන් මල දැක්කහම ස්වාමීන් වහන්සේ එතන ඉන්ද්‍රියන්ගේ පහළවීමක් තිබ්බනේ. ඔව් ඉන්ද්‍රියන්ගේ පහළවීම කියන්නේ එතකොට ආයතනනේ. ඉන්ද්‍රියන් කියන වචනේ පාවිච්චි කරන්නේ එහෙමයි ආයතන. සමාවෙන්න. ඔව් ආයතන තමයි. ආයතන. එතකොට ආයතනනම් පටිලාභෝ කියන කාරණේ එතනත් වුණා. නමුත් අපි ඒක උදාහරණයට ගත්තේ නැත්තේ අපි අර ජරා මරණ කියන කාරණේ පැහැදිලි කරගන්න සුදු කෙස් ගහත් එක්ක ගත්ත උපමාව නිසානේ. එහෙමයි. එතකොට මං අර මල දැකපු අවස්ථාවේදී මම මතු කරන්න උත්සාහ කරේ එතන ඇස කියන ආයතනයක හට ගැනීමක් කලින් තිබ්බ වගේ කියන අදහසක් තේරුම් ගන්න. හැබැයි ඊට පස්සේ කන කියන ආයතනය තමයි ක්‍රියාත්මක වුණේ කියලා සරලව තේරුම් කරවන්නයි ඒ අදහස මම ගත්තේ එතන. ඊට පස්සේ කෙස් ගහක් හදිස්සියේ මූණ දකින්න වෙලාවේ නැවත ඇස කියන ආයතනයක ක්‍රියාකාරී ස්වභාවයක් ආරම්භ වූ බව පෙන්වන්නයි එතනින් මම අදහස් කරේ. නමුත් අර මල කියන කාරණේ අපිට මේ උපමාවේ විග්‍රහයට ඊට එහා පැත්තට යනකොට සම්බන්ධ වෙන්නේ නැහැ. එහෙමයි. ඉතින් එහාට මල දැකපු කතාව අපි කතා කරේ නැහැ. එහෙමයි. ඊට පස්සේ දිගටම කතා වෙන්නේ අර කෙස් ගහ දැකපු කාරණේ සහ ඇස කියන ආයතනයත් එක්ක සම්බන්ධ වෙන ආකාරය තමයි. එතකොට ඒ නිසා අපිට අර කාරණේ මෙතෙන්ට ගන්න විදිහක් නැහැ. ජාතිපච්චය ජරා මරණම් කියන කාරණේදී සම්බන්ධ වෙනකොට. හොඳයි සම්මාස. කොහොම නමුත් ඔව් මෙහෙමයි ස්වාමීනි දැන් එතනේ මල දැන් ඒක අපි උදාහරණයට ඇති වුණත් දැන් මෙතන ඒ මල සම්බන්ධයෙන් ස්වාමීනි දැන් ආයතනයන්ගේ පහළවීමක් වුණානේ. ඉතින් එතකොට එයාට සමහරට සතුටු වෙන්න ඇති මල දැකලානේ ලස්සන මලක් නම් සතුටු වෙන්න ඇති. එතකොට එතන ඒ ඇති වුණ චේතනාවද එතන ඵලය ස්වාමීන් වහන්සේ මට අන්න ඒකයි චුට්ටක් චේතනාව විතරක් නෙමෙයි එතන ඵලය වෙන්නේ. යම් ආයතනයක හට ගැනීමක් තියෙනවා නම් යම් ආයතනයක ක්‍රියාකාරී ස්වභාවයක් ආරම්භුනොත් යම් මොහොතකදී ක්‍රියාකාරීත්වයක් ආරම්භුනොත් ඒ ආරම්භුණු ක්‍රියාකාරීත්වය තුළ ඵලයක් විදියට සෑම ආයතනයක්ම ආයතන 6ෙම ඕනම එකක් අවසාන ඵලයේ විදියට නිෂ්පාදනයේ විදියට තියෙන්නේ පංචපාදානස්කන්ධය. උපාදානස්කන්ධ පහක් මෙතන තියෙනවා. නමුත් අපිට සමහර තැන්වලදී හඳුනා ගැනීම ප්‍රකටයි. ලස්සනයි කියලා අපි හඳුනාගත්තා කියලා අපිට තේරෙනවා. සමහර වෙලාවට විඳීම ප්‍රකටයි. සමහර වෙලාවට චේතනාව ප්‍රකටයි. ඉතින් එතකොට හැබැයි මේ පහම තමයි හටගන්නේ. නමුත් ඒ අවස්ථාවේ අපේ සිහිය යෙදෙන විදිය, අපේ අරමුණ පවත්වන විදිය, අපේ කැමැත්ත අකමැත්ත, අපේ තියෙන තණ්හා ආදී ඒ සෑම දෙයක්ම පදනම් කරගෙන අපිට ප්‍රකට වෙන දේවල් වෙනස් වෙන්න පුළුවන්. සමහර විට සංඥාව ප්‍රකට වෙනවා, සමහර විට වේදනාව ප්‍රකට වෙනවා. සමහර විට චේතනාව ප්‍රකට වෙනවා. කෙසේ නමුත් ආයතනික ක්‍රියාකාරී ස්වභාවය යම් තැනක ක්‍රියාත්මක වෙනවා කියන කාරණය යෙදෙනවා නම් ඒ ඵලයේ විදියට පංච පාදානස්කන්ධය තමයි සකස් වෙන්නේ. එහෙමයි ස්වාමීන් වහන්සේ. එතකොට තව චුට්ටක් ඒ සමගම ස්වාමීන් වහන්සේ හුඟක් දේශනාවල අහලා තියෙනවා ස්වාමීන් වහන්සේලාත් මේ විස්තර කරනකොට දැන් ආයතනයන්ගෙන් නිපදවන්නේ තවත් ආයතනයක් කියලා. ආයතනයන්ගෙන් තවත් ආයතනයක් නිපදවනවා කියන කාරණය ඒක පස්සේ කතා කරන්නේ. නමුත් දේශනාවට අනුව ගත්තාම ඒක පස්සේ කතා කරන්න බැරි නැහැ මම කියන්නේ. නමුත් දේශනාවේ පැහැදිලිව තියෙන විදිය ගත්තාම ආයතනයක් තුළ පංචපාදනස්කන්ධය තමයි ඇති කරවන්නේ. ඒ පංචපාදනස්කන්ධය කියන එක ඇති කළාට පස්සේ තමයි ආයි ඊට පස්සේ දේවල් ගොඩක් සංකීර්ණව කතා කරන්න පුළුවන්. පුද්ගලයෙක් හැදුනට පස්සේ. එහෙමයි. නමුත් අපිට අවබෝධ කරන්න තියෙන්නේ දකින්න තියෙන පංචපාදනස්කන්ධයේ පිරිසිදු දැකීමක් නේ. එහෙමයි. එතකොට පංචපාදනස්කන්ධය හට ගැනීම විදිහට අපි එතනින් තේරුම් ගන්න ඕන. ඒ නිසා ආයතනකින් ආයතනයක් හට ගන්නවා කියන කාරණය මට සූත්‍රයක කෙලින්ම තියෙන බවක් මතක් වෙන්නේ නැහැ. ඒ නිසා අපි සූත්‍රයේ තියෙන කාරණය තියෙන විදිහෙන්ම ගමු. එහෙම නැතුව අපිට හිතුණට මෙහෙම වෙන්නත් පුළුවන් නේද කියලා අපි එතෙන්ට ඉඩ දෙන්න හොඳ නැහැ. එහෙමයි. මොකද පුළුවන් තරම් අපි සුතය දහම් දැනුම කියන එක පිරිසුදුව තියාගනිමින් පිරිස්තුම කලවම් නොවුණු අපේ අදහස් වලට
හෝ වෙනත් කෙනෙකුගේ අදහසක් හෝ කලවම් නොවුණු සූත්‍රගත අර්ථයෙන්ම අරගෙන නුවණින් විමසීම ආරම්භ කිරීම තමයි මේ වෙලාවේ හොඳම දේ. හොඳයි ස්වාමිනාසට පිං ඒක පැහැදිලි කරාට මටත් ඒක අහලා තියෙනවා ස්වාමිනාස ඇත්තටම මේ රෙකෝඩින්ග්ස් වලත් සමහර දේශනාවල අහලා තියෙනවා මම ඒක පැහැදිලි වෙන එක හොඳයි ස්වාමිනාස. මිස්ටර් ගොඩක් පිං. තෙරුවන් සරණයි. තෙරුවන් සරණයි. තෙරුවන් සරණයි. අවසරයි ස්වාමීන් වහන්සේ. ඔව්. ස්වාමීන් වහන්සේ ඊයේ අපි ස්වාමීන් වහන්සේ ගත්ත උදාහරණය ඇස සම්බන්ධ කරගෙන ගත්ත උදාහරණයන් අපිට ඔබ වහන්සේ වෙනත් ආයතනයක් සම්බන්ධ කරගෙන උදාහරණයක් කියලා දෙන්න ස්වාමීන් වහන්සේ. ඔව් මම ඇස කියන කාරණය තෝරගත්තේ පහසුවට. මොකද අපි දැන් අපේ මේ විදිහට නුවණින් විමසන්න පුරුදු වෙලාම නැති නිසා අපිට තේරෙන සරල කාරණයක් තේරුම් ගත හැකි මට්ටමේ සරල කාරණයක් ඇසුරින් තමයි නුවණින් විමසීම ආරම්භ කරන්න තියෙන්නේ. හැබැයි නුවණින් විමසීම කියන එක අපේ ජීවිතයට පුරුද්දක් විදිහට ලැබුණොත් ඒ ක්‍රමය අපි අල්ලගත්තොත් ඒ නුවණින් විමසනවා කියන්නේ මෙන්න මේකයි කියලා ක්‍රමය අපිට අහු වුණොත් ඊට පස්සේ පුළුවන් අපිට කැමති විදිහට ඒ සම්බන්ධතා ඔස්සේ නුවණින් විමසලා බලන්න. ඉතින් මම මේ පැහැදිලි කරපු කාරණයෙන් ඔබ තේරුම් ගන්න ඕනේ දේ තමයි මම මේ නුවණින් විමසීමට උදව්වක් වශයෙන් උපකාරයක් වශයෙන් නුවණින් විමසීම මෙන්න මේ වගේ කියලා පෙන්වන්නයි ඒ උදාහරණයක් ඇසුරු කරගෙන ඒ කාරණේ දහම් කරුණු පැහැදිලි කළේ. හැබැයි ඔය දහම් කරුණේ ඔය විදිහට විතරක්ම නෙමෙයි පැහැදිලි කරන්න තියෙන්නේ. ඔය ඕක විතරක් නෙමෙයි ජාතිපච්චය ජරා මරණම් කියන කාරණේට නුවණින් විමසන්න ගන්න තියෙන එකම අවස්ථාව එච්චරයි කියලා අදහස් කරන්න එපා. තේරුම් ගන්න එපා. ඒක එක් උදාහරණයක් මගින් විතරයි පැහැදිලි කරේ. තවත් ඕන තරම් ක්‍රම තියෙන්න පුළුවන් මේ ජාතිපච්චය ජරා මරණම් කියන එක තේරුම් ගැනීමට නුවණින් විමසීමට. ඒතකොට ඒක එක අවස්ථාවක් විතරයි. මොකද ඒක මම එහෙම කියන්නේ මේ සද්ධර්මයෙන් තුල තියෙන විශේෂ ලක්ෂණයක්. පච්චත්තං වේදිතබ්බෝ විඤ්ඤෝහි. තම තමන්ගේ නුවණට අනුව වෙන වෙනම ඒ අය අවබෝධ කරගන්නවා. එතකොට නුවණින් විමසීම කියන හැකියාව ඉස්සෙල්ලා අපි ඇති කරගන්න ඉපේ මුලින්ම. ඊට පස්සේ නුවණින් විමසීමේ හැකියාව පුද්ගලයාගෙන් පුද්ගලයාට වෙනස්. ඒ කෙනාගේ නුවණින් විමසීමේ හැකියාව මත එකම ධර්මයේ ඇහුවත් ඒ කෙනා තමන්ගේ නුවණින් විමසීමේ හැකියාව මත වෙන වෙනම අවබෝධ කරනවා. ඒ කියන්නේ එකම ධර්ම දේශනාව ඇහුවට පස්සේ එක්කෙනෙක් සෝතාපන්න වෙනවා, එක්කෙනෙක් සෝතාපන්න වෙන්නේ නැහැ. ඊට පස්සේ තව එක්කෙනෙක් සමායට සකදාගාමි අනාගාමි වෙනවා. තව එක්කෙනෙක් රාතන් වහන්සේ කෙනෙක් බවට පත් වෙනවා. ඒ වගේ විශේෂ වෙනස්කම් ඇති වෙන්නේ ඒකයි. ඒ නිසා මේ නුවණින් විමසීමේ හැකියාව මත ඒක නිසා වෙනස් වෙන්න පුළුවන්. ඒ නිසා ජාතිපච්චය ජරා මරණම් කියන කාරණය තවත් ගොඩක් පැති තියෙනවා විමසන්න. එතකොට ඒ විමසීම කුමක්ද කියන එක ඔබට හඳුන්වලා දෙන්න. ඔබට ඒක පුරුදු කරවන්නයි ඒ උදාහරණයක් මගින් මම පැහැදිලි කළේ. නුවණින් විමසීම කවුරු විසින් කළ යුතුද? නුවණින් විමසීම කවුරු විසින් කළ යුතුද? ඒක තමන් විසින් කළ යුතුයි. ඇයි එහෙම කියන්නේ? නුවණින් විමසීම තමන් විසින් නොකළොත් තමන්ට මාර්ගයක් උපදින්නේ නැහැ. මාර්ගයක් උපදව ගන්න බෑ. දැන් මම තවත් ආකාරයකින් මට මේක පැහැදිලි කරන්න පුළුවන්. තවත් කීප ආකාරයකින් පැහැදිලි කරන්න පුළුවන්. ඒ පැහැදිලි කරලා පෙන්නන දේ ප්‍රකාශ කරන දේ ඔබට බාහිරින් ඇහෙන ධර්මයක් විතරයිනේ. ඒක ධර්මයක්. ඒක බාහිරින් ඇහෙන එකක්. කල්යාණ මිත්‍රයෙක් ඉන්නවා නම් බාහිරින් සද්ධර්මය ඇහෙනවා. ඒ දෙකම බාහිරයි. හැබැයි බාහිර කරුණු දෙක විතරක් තිබ්බා කියලා කෙනෙක්ගේ ජීවිතේ මාර්ගයක් උපදව ගන්න බෑ. ධර්මය තුළ යාට ප්‍රතිඵල ලබන්න බෑ. එයා අභ්‍යන්තරයෙන් යෝනිසෝ මනසිකාරයේ තමන් විසින් ඇති කරගත යුතුමයි. එතකොට එහෙනම් යෝනිසෝ මනසිකාරය කියන්නේ මොකක්ද? ඒක උපදව ගන්නේ කොහොමද? ඒකට ප්‍රවිෂ්ඨ වෙන්නේ කොහොමද? මෙන්න මේ වගේ හිතන්න ඕනේ කියලා යෝනිසෝ මනසිකාරයට උදව්වක් පිණිස මම යම් කාරණයක් පැහැදිලි කළා. දැන් ඔබ සතුයි
ඒ ඇසුරු කරගෙන ඒකත් උදව් කරගෙන ඔබ විසින් යෝනිසමනසිකාරය කරන්න ඕන. ඒ ඔබ විසින් යෝනිසමනසිකාරය කරන්නේ නැත්නම් ඔබ තුළ ප්‍රඥාව කියන එක උපදින්නේ නැහැ. එතකොට ඒ නිසා බුදුරජාණන් වහන්සේ අපිට ධර්මයේ දීලා තියෙන්නේ අපිට නුවණින් විමසීම පිණිසයි. හැබැයි නුවණින් විමසන්නේ කෙසේද කියන කාරණේ තෝරගලා දෙන්න තමයි මම ඒ උදාහරණයක් සහිතව පැහැදිලි කරලා දුන්නේ. නිසා දැන් ඔබට පැහැදිලි ඇති ඔබ විසින් තනියෙන් නුවණින් විමසීම ආරම්භ කරන්න ඕන. හැබැයි නුවණින් විමසීම ආරම්භ කරනකොට පටිච්චසමුප්පාදය පැහැදිලි පියවරක් බුදුරජාණන් වහන්සේ පෙන්නලා දුන්නා. ඒකෙන් පිට යන්න බෑ. ඒ වගේම ඒක ආර්ය න්‍යායයට ඇතුළත් වෙන්න ඕනේ. අපි විමසන දේවල් ආර්ය න්‍යායයට නොගැලපෙන්න බෑ. ආර්ය න්‍යායෙන් පිට යන්න බෑ. ඒ වගේම ඔය කියලා දීපු ප්‍රත්‍ය සම්බන්ධය වෙන වෙනම තියෙන්නේ නැතුව හේතුව සහ ඵලය අතර ඒ සම්බන්ධතාවය පැහැදිලි වෙන ආකාරයෙන් අපේ විමසීම කරගෙන යන්න ඕන. යම් වෙලාවක අපිට තේරෙනවා නම් අපේ විමසන විදිය ඒ මූලික බුද්ධ වචනයට ආර්ය න්‍යායට පටිසම්පාදේ පින්නලා දීපු පිළිවෙලට ගැලපෙන්නේ නැහැ කියනවා. කියලා තේරෙනවා නම් අපේ විමසීම වැරදි. ඊට පස්සේ ආයෙත් අපි දේශනාවට අනුව නැවත නුවණින් විමසීම ආරම්භ කරන්න ඕන. කෙසේ නමුත් නුවණින් විමසීම Taman සතුයි ඒ අභ්‍යන්තරාංගයක් බවට පත් විය යුතුමයි. නැත්තම් කොච්චර අපි ධර්මයේ ඇහුවත් එතෙක් ධර්මයේ බාහිරයි. ධර්මයේ අභ්‍යන්තරාංගයක් බවට පත් වෙන්න නම් තමන් අහපු ධර්මයේ ජීවිතයේ කොටසක් බවට පත් වෙන්න නම් ජීවිතය තුළ ධර්මයේ වැඩෙන්න නම් ප්‍රගුණ වෙන්න නම් මාර්ගයක් උපදින්න නම් අනිවාර්යයෙන් මේ යෝනිසෝමනසිකාරය තමන් විසින් කරන්න ඕන. ඒ නිසා යෝනිසෝමනසිකාරය කරන්න උදව්වක් පිණිස තමයි මම ඒ කාරණේ පැහැදිලි කළේ. ඊට අමතරව තව බොහෝ අවස්ථා තියෙනවා ඔබට තේරුම් ගන්න පුළුවන්. තේරුම් ගන්නයි. එහෙමයි සම්. තේරුම් ගන්න. මට මෙහින් ලැබිච්ච ප්‍රශ්නයක් තියෙනවා අපි ඒක මතක් කරන්නම් ප්‍රශ්නයක් වෙන කෙනෙක් අහනකම් ඒක ප්‍රශ්නයක් යොමු වෙලා තිබුණා මෙන්න මෙහෙම ඔය පටිච්චසමුප්පාදය විස්තර වශයෙන් බෙදා පැහැදිලි කිරීමක් බුදුරජාණන් වහන්සේ කරපු අවස්ථාවක් තමයි අපි සංයුත්ත නිකායේ 2 පොත් වහන්සේ අසුරු කරගෙන විභංග සූත්‍රයෙන් පැහැදිලි කරලා ගත්තේ අපි පැහැදිලි කරවා ගත්තේ. එතකොට මේ දේශනාව හැමෝටම කරපු එකක් නෙමෙයි. මුල්ම කාලේ මේ විදිහට බෙදා පරිසම්පාද විග්‍රහ කරපු අවස්ථාව අපිට පේන්නේ නැහැ. නමුත් මුල් කාලේ ඉඳලාම කෙනෙක් සෝතාපන්න වුණා, සකදාගාමී වුණා, අනාගාමී වුණා, රහතන් වහන්සේ කෙනෙක් බවට පත් වුණා. ඒ සෑම අවස්ථාවකදීම අවබෝධ කරගත්තේ කොහොමද කියලා. මේ විදිහට විස්තර වශයෙන් ප්‍රකාශ කරන්නේ නැතුව තියෙද්දිත් පටිසම්පාදය අවබෝධ කළ හැකිද කියන කාරණේ තමයි ප්‍රශ්නේ විදිහට මතුවුනේ. උත්තරේ තමයි පුළුවන්. ඒක පැහැදිලි කරන්නේ මෙන්න මෙහෙම. දැන් සම්මා සම්බුදුරජාණන් වහන්සේ තමයි අවබෝධ කරන ලද හේතුඵල ධම පියවරෙන් පියවරට විස්තර කරලා දුන්නේ අපේ තේරුම් ගැනීම පහසුව පිණිස. අපේ තේරුම් ගැනීම පහසුව පිණිස පියවරින් පියවර විස්තර කරලා දීලා තියෙනවා. ඒ කියන්නේ අවිද්‍යාව ප්‍රත්‍යේනුයි සංස්කාර, සංස්කාර ප්‍රත්‍යේනුයි විඥානය, විඥාන ප්‍රත්‍යේනුයි නාම රූප, නාම රූප ප්‍රත්‍යයෙන් තමයි සලආයතන මේ ආදි වශයෙන් පියවරෙන් පියවරට පැහැදිලි කරලා දීලා තියෙනවා. හැබැයි මෙහෙම අපිට පැහැදිලි කරලා දීලා තියෙන්නේ අපිට නුවණින් විමසලා හොඳට පහසුවෙන් තේරුම් ගන්න තමයි. හැබැයි හැමතැනකදීම මේ විදිහටම දේශනා කරලා නැහැ. නමුත් පටිසම්පාදයේ තේරුම් ගන්න පුළුවන් වෙච්ච අවස්ථා තියෙනවා. දැන් උදාහරණයක් වශයෙන් අපි ගමු ධම්සක් පැවතුම් සූත්‍රයේදී. ධම්සක් පැවතුම් සූත්‍රයේදී පස්වග වික්ෂුන් වහන්සේලා උදෙසා ආර්ය සත්‍ය පිළිබඳ විස්තර කරගෙන යනවා. ඒ මූලික ආර්ය සත්‍ය පිළිබඳ විස්තර කිරීමේදී පටිච්චසමුප්පාදයක්
පැහැදිලි කරන්නේ නැහැ. බැලුමට සූත්‍රය තුල එහෙම එකක් පේන්නේ නැහැ. නමුත් දේශනාව අවසාන වෙද්දී කොණ්ඩඤ්ඤ ස්වාමීන් වහන්සේ සෝතාපන්න ඵලයටපත් වෙනවා. සම්මා දිට්ඨියටපත් වෙනවා. හේතුඵල ධර්ම දකිනවා. ඒ කියන්නේ පටිසම්පාදේ දකිනවා. හැබැයි පටිසම්පාදයේ පිළිබඳව විස්තරය කරපු බවක් දේශනාව තුළ පේන්නේ නැහැ. බැලුමට පේන්නේ නැහැ. නමුත් තියෙනවා. එතන කොහොමත් නැහැ අවිද්‍යාව ප්‍රත්‍යේන සංස්කාර කියලා. සංස්කාර ප්‍රත්‍යේන විඥානය කියලා. එහෙම කොහොමත්ම නැහැ තමයි. නමුත් හේතුඵල ධමයක් තියෙනවා. හේතුඵල ධමයක් ඒ ධර්මයේ ඇසුරු කරගෙන ඒ දේශනා කරන ලද ධර්මය නුවණින් විමසීමෙන් අහු වෙනවා. දේශනා කරපු ධර්මයේ නුවණින් විමසීමෙන් හේතුඵල ධම අල්ලගන්න පුළුවන්. දකින්න පුළුවන්. ඒ විදිහට දැකලා තමයි කොණ්ඩඤ්ඤ ස්වාමීන් වහන්සේ ප්‍රකාශනයක් අන්තිමට උදානයක් පහල කරන්නේ යං කිංචි සමුදය ධම්මං සබ්බන්තං නිරෝධ ධම්මන්ති. මෙන්න මේ ප්‍රකාශනය තුල තියෙන්නේ අවිද්‍යාව පත්‍ය සංඛාරා කියන එක තමයි. සංඛාර පත්‍ය විඥානං කියන එක තමයි. විඥාන පත්‍ය නාම රූපං කියන එක තමයි. ඒ විතරක් නෙමෙයි. අවිද්‍යාවයත්තේව අශේෂ විරාග නිරෝධං. අවිද්‍යාව ඉතිරි නැතුව නොයල්මින් නිරෝධ වුණාම සංඛාර නිරෝධයි කියන කාරණේත් ඔතන තියෙනවා. ඒ ප්‍රකාශනෙම තියෙනවා. සංඛාර නිරුද්ධ වුණොත් විඥාන නිරුද්ධයි කියන කාරණේ ඔතන තියෙනවා. හැබැයි ඔය විදිහට විග්‍රහයක් කරන්න කොණ්ඩඤ්ඤ ස්වාමීන් වහන්සේට බෑ. කොණ්ඩඤ්ඤ ස්වාමීන් වහන්සේ නෙමෙයි ওই විග්‍රහය දෙන්නේ බුදුරජාණන් වහන්සේ. බුදුරජාණන් වහන්සේ යම් කෙනෙකුට උගන්වලා නැත්නම් එයාට ඒ විදිහට තෝරන්න බෑ. ඒ කිව්වේ අවිද්‍යාව ප්‍රත්‍යේන සංස්කාර, සංස්කාර ප්‍රත්‍යේන විඥානේ, විඥාන ප්‍රත්‍යේන නාම රූප. ඔය ආදි වශයෙන් විස්තර කරන්න දන්නේ. නමුත් පටිච්චසමුපාදයේ සමුදය කියන්නේ මොකද්ද? පටිච්චසමුපාදයේ නිරෝධය කියන්නේ මොකද්ද කියන එක අන්න කොණ්ඩඤ්ඤ ස්වාමීන් වහන්සේ තේරුම් ගත්තා එතන. කොණ්ඩඤ්ඤ ස්වාමීන් වහන්සේ විතරක් නෙවෙයි බලන්න දීඝනක සූත්‍රය. මජ්ක්‍ධිම නිකාය දෙකේ තියෙනවා දීඝනක සූත්‍රය. බුද්ධ ජයන්ති ත්‍රිපිටක මුද්‍රණය නම් මට මතක විදිහට 280 පිටුව. එතනත් දීඝනකට බුදුරජාණන් වහන්සේ දහම් දෙසද්දී දීඝනක අවසානයේදී එතනත් ඒ සූත්‍රය තුල පටිච්චසමුපාදය උගන්වන්නේ නැහැ. අපි දන්න අපි හිතන් ඉන්නවනේ අවිද්‍යාව පත්‍ය සංඛාර සංඛාර පත්‍ය විඥාන ඔය ආදී වශයෙන් කිව්වොත් විතරයි පටිච්චසමුපාදය කියලා. එහෙම නැහැ. එහෙම කිව්වොත් ඒකත් පටිච්චසමුපාදය තමයි. ඒක විස්තර වශයෙන් වෙන් කර පැහැදිලි කර කියපු ප්‍රකාශනය දේශනයක්. හැබැයි එහෙම දේශනා කරලා නැහැ එතන. නමුත් දීඝනක අවබෝධ කරනවා හේතුඵල ධර්ම. එතකොට බලන්න ඒ සිද්ධිය තුළ අවබෝධ කරන්නේ හේතුඵල ධර්ම. අවබෝධ කරන්නේ පටිච්චසමුපාදය. කොහොමද ඒක පේන්නේ එතන? එතන පේන්නේ මෙහිමයි. යං කිංචි සමුදය ධම්මං සබ්බන්තං නිරෝධ ධම්මං. මෙන්න මේ කාරණේ තුළ තියෙනවා පටිච්චසමුපාදය. ඔය කියපු අංග වශයෙන් වෙන් කර නෙමෙයි තියෙන්නේ. අංග වශයෙන් ඒ කියන්නේ අවිද්‍යාව පත්‍ය සංඛාර, අවිද්‍යාව එකාංගයක්, සංඛාර තවාංගයක්, විඥානේ තවාංගයක් ඔය විදිහට වෙන් කර නෙමෙයි. එහෙම නැතත් හේතුඵල ධර්ම කියන එක දකින්න පුළුවන් ගොඩාක් නුවණ තියෙන කෙනෙකුට. හොඳ නුවණක් තියෙන කෙනෙකුට ඒ විදිහට විස්තර වශයෙන් අංග වශයෙන් වෙන් කර නොකියුවට එහෙම දේශනාවක් නොකලාට දකින්න පුළුවන්. ඒ නිසා තමයි කොණ්ඩඤ්ඤ ස්වාමීන් වහන්සේ දකින්නේ. ඒ නිසා තමයි මෙතන දීඝනක පරිබ්‍රාජකයත් දකින්නේ. ඒ විතරක් නෙමෙයි. සාරිපුත්ත මහ රහතන් වහන්සේ ගිහි කාලෙදී අර යේ ධම්මා හේතුප්පබවා කියන කාරණේ තුලත් දකින්න පටිච්චසමුපාදය. අර අංග වශයෙන් විස්තර කරන්නේ නැහැ. විස්තර කිරීමක් අවශ්‍ය වුණේ නැහැ. හොඳ බලවත් නුවණක් තිබ්බ නිසා දකින්න පුළුවන් වුණා. ඒ තුල හේතුඵල ධර්ම තියෙනවා කියලා අපිට තේරුම් ගන්න පුළුවන් මෙන්න මේ විදිහට. කොහොමද මේ විස්තරය තියෙන්නේ? යං කිංචි සමුදය ධම්ම. සමුදය ධර්මතාවයක් තියෙනවා. කිංචි කිසිවක්. මොකක් හරි කමන්නේ. කිසියම් හෝ කාරණයක, කිසියම් හෝ දෙයක. අපි දෙයක කියන වචනේ ගමු තේරුම් ගැනීම පහසුව පිණිස. යං කිංචි කිසිවක් කියන අදහස. කිසිවක් හටගන්නා වූ ස්වභාවයෙන් යුක්ත නම් ඒ කිසිවක් කියලා කිව්වේ ওই අවිද්‍යාව වෙන්න පුළුවන්. අවිද්‍යාව ජාතිය අපි දන්න විදිහට අපි තේරුම් ගත්තොත් ජරා මරණ වෙන්න පුළුවන්, ජාතිය වෙන්න පුළුවන්, භවය වෙන්න පුළුවන්, උපාදාන වෙන්න පුළුවන්, තණ්හාව වෙන්න පුළුවන්, වේදනාව වෙන්න පුළුවන්. ඒ ඕනම එකක්
ඒක නම් වශයෙන් වෙන් කර ගැනීම හැකියාව දන්නේ ඒක භාගතුන් වහන්සේ දේශනා නොකරපු නිසා. භාගතුන් වහන්සේ තමයි අදිවචනය පනවන්නේ. විශේෂ නාමකින් ඒක පනවලා දෙන්නේ අපිට. එහෙම නැති කෙනෙකුට කිසිවක් කියලා තමයි තේරෙන්නේ. කිසිවක් හටගන්නා වූ ස්වභාවයෙන් යුක්ත නම්. ඔබට දැන් පැහැදිලි ඇති ඒ කිසිවක් කියන තැන උපාදාන තියෙනවා. හැබැයි උපාදාන කියන වචනයෙන් දන්නේ නැහැ. තණ්හා පත්‍ය උපාදානං කියලා තේරෙනවා. උපාදාන පත්‍ය බහෝ. එතන උපාදාන කියලා තියෙනවා බහය කියලා එකක් තියෙනවා. ඒ නම් වශයෙන් දන්නේ නැහැ. හැබැයි දන්නේ කිසිවක් කියලා. කිසිවක් හටගන්නා වූ ස්වභාවයෙන් යුක්ත නම් යංකින්ච සමුදය ධම්ම කිසිවක් හටගන්නා වූ ස්වභාවයෙන් යුක්ත නම් සබ්බන්තං ඒ සියල්ල නිරෝධ ධම්මන්ති නිරුද්ධ වන ධර්මතාවයකින් යුක්තයි. තේරුම් ගන්නේ මොකද්ද? ධර්මතාවයක්. හටගන්නා වූ ධර්මතාවයක් දකින්න. මොකද්ද හටගන්නා වූ ධර්මතාවය? අවිද්‍යාව ප්‍රත්‍යයෙන් සංස්කාර. ඒක තමයි හටගන්නා වූ ධර්මතාවය. සංඛාර පත්‍ය විඥාන සංස්කාර ප්‍රත්‍යයෙන් විඥාන. ඒක තමයි හටගන්නා වූ ධර්මතාවය. විඥාන පත්‍ය නාම රූපං. ඒක තමයි ධර්මතාවයෙන් හටගන්නේ. ඒ විදිහට තමයි ධර්මතාවයෙන් හටගන්නේ. එතකොට බලන්න මේ කිසිවක් හටගන්නා වූ ධර්මතාවයෙන් යුක්තයි නම් ඒ කියන්නේ ඒ ප්‍රකාශනය තුළ පැහැදිලිව තියෙනවා අවිද්‍යාව ප්‍රත්‍යයෙන් සංස්කාර බව, සංස්කාර ප්‍රත්‍යයෙන් විඥානය බව, විඥාන ප්‍රත්‍යයෙන් නාම රූප බව. මේ හටගන්නා වූ ධර්මතාවය කිසිවක් මොකක් හරි. ඒ මොකක් හරි කියන එකෙන් අදහස් වෙනවා අපි මේ අද දන්න මේ අවිද්‍යාව, සංඛාර, විඥාන ආදී පටිච්චසමුපාදේ අංග. මෙන්න මේවා හටගන්නා වූ ධර්මතාවයෙන් යුක්තයි කියලා දැක්කයි කියන්නේ අවිද්‍යාව පත්‍ය සංඛාරා කියන තැන ඉඳලා ජාති පත්‍ය ජරා මරණ ආදී වශයෙන් මේ අවසාන පියවර දක්වාම ඒ සියල්ලම දැකලා තියෙනවා. ඒ දැක්ක නිසා තමයි කිසිවක් හටගන්නා වූ ස්වභාවයෙන් යුක්තයි නම් ඒ කියන්නේ පටිච්චසමුප්පාදේ සමුදය කොට දක්වලා තියෙනවා. හටගන්නා වූ ස්වභාවයෙන් යුක්ත නම් සබ්බන්තං ඒ හැම නිරෝධ ධම්මන්ති නිරුද්ධ වන ස්වභාවයෙන්ුත් යුක්තයි. එතකොට සමුදය විතරක් නෙමෙයි නිරෝධයත් දකිනවා. සමුදය දැකලා පස්සේ නිරෝධය ගැන හිතනවා නෙමෙයි. සමුදය නිරෝධයයි ප්‍රඥාවෙන් දකින්නේ. එතකොට ප්‍රඥාවෙන් නිරෝධයත් දැකලා තිනවා. ඒ අදහස් කරන්නේ අපි දන්න විදිහට අපි දැන් ඒක අද භාග්‍යතුන් වහන්සේගේ දේශනාව අනුව අපි දැන් වෙන් කර කර හඳුනා ගන්න දන්නවනේ. අවිද්‍යාව යත්වේ වශේෂ විරාග නිරෝධා. අවිද්‍යාව ඉතිරි නැතුව නොයල්මෙන් නිරුද්ධ වුණොත් සංඛාර නිරෝධයි. ඒක තමයි ඒ කිව්වේ. සබ්බන්තං නිරෝධ ධම්මාන්ති. ඒ සියල්ල මොකක් හරි වුණත් කමක් නැහැ. ඒ හැම නිරෝධ වන ස්වභාවයෙන් යුක්තයි. සංඛාර නිරෝධා විඥාන නිරෝධෝ. සංස්කාර නිරෝධයෙන් විඥාන නිරුද්ධයි. ඔන්නේ නිරෝධය දකිනවා. භව නිරෝධා ජාති නිරෝධෝ ජාති නිරෝධා ජරා මරණං ශෝක පරිදේව දුක්ඛ දෝමනස් උපායාස නිරුද්ධන්ත කියන තැන කම්ම මේ පටිච්චසමුප්පාදේ නිරෝධය කියන කොටස දැකලා තියෙනවා. බලන්න එදා ඒ කෙටි වාක්‍යයේ ප්‍රකාශ කරපු කාරණය සමුදය සහ නිරෝධය කියන කාරණය අද අපි විස්තර වශයෙන් බෙදා වෙන් කර කර පටිච්චසමුප්පාදයේ සමුදය හැටියටත් පටිච්චසමුප්පාදයේ නිරෝධය හැටියටත් දන්නවා. ඒ දන්න දෙයම තමයි බලවත් විදිහට නුවණ තියෙන කෙනාට දකින්න පුළුවන් හැකියාව ලැබුණේ පටිච්චසමුප්පාදයේ මේ අංග මේ පිළිවෙලින් විස්තර නොකළත් දකින්න පුළුවන් හැකියාව තියෙනවා. ඒක නිසා ඒ ප්‍රශ්නෙට උත්තරේ විදිහට කියන්න තියෙන්නේ එහෙම විස්තර නොකළත් නුවණ තියෙන කෙනෙකුට දැකීමේ හැකියාව තියෙනවා. එතකොට එන්න නුවණ තියෙන පිරිස බුද්ධ කාලයේ පටන් අද වෙන තෙක් නුවණ තියෙන පිරිස වල නුවණ තියෙන පිරිස අඩු වෙන බවක් අපිට පේනවනේ. පින් තියෙන පිරිස අඩු බවක් පේනවනේ. ධර්ම අවබෝධ කරන පිරිස අඩු බවක් නේ අපිට පේන්න තියෙන්නේ. එතකොට එදා ඉඳලා අද වෙනකොට නුවණ අඩු පිරිස් වෙනුවෙන් බුදුරජාණන් වහන්සේ විස්තර වශයෙන් බෙදා පැහැදිලි කරන්න පටන් ගත්තා. මුල් කාලේ ධර්ම දේශනාවල එහෙම නොකලත් පස්සේ ධර්ම දේශනා කරද්දී ඉතා විස්තර වශයෙන් ධම් දේශන පටන් ගත්තා. ඒතර මුල් කාලේ පස්වග භික්ෂුන් වහන්සේලා අවබෝධ කරනකොට මේව මෙච්චර විභාග කර දේශනා කරන්න ඕන වුණේ නැහැ. ඊටාම කිටියෙන් කියද්දිම අවබෝධ කළා. නමුත් අද ඉන්න පිරිස ගැන හිතලා
බුදුරජාණන් වහන්සේ වැඩ ඉන්න කාලෙදිමත් දහම් දේශනකොට මේ විදිහට විස්තර විභාග වශයෙන් දේශනා කළා. ඒ නිසා අපිට ඒ ධම්සක් පැවතුම් සූත්‍රය ඇහුවට සමහර දීඝනක සූත්‍රය ඇහුවට අපිට එතන පටිසම්පාදේ ප්‍රකට වෙන්නේ නැති වෙන්න පුළුවන්. අපේ නුවණ බලවත් නැහැ ඒ තරම්. හැබැයි අපිට විස්තර විභාග වශයෙන් වෙන් කර පැහැදිලි කර දීලා තියෙන පටිසම්පාදය ඇසුරෙන් තමයි අපි දැන් පටිසම්පාදේ නම් තේරුම් ගන්න වෙන්නේ. නිසා අපිට નિયમિત තැන අපිට හිමි තැන අපි ඉන්න තැන නිවැරදිව තේරුම් අරගත්තාම අපිට පුළුවන් මේ පැහැදිලි කර විස්තර කර බෙද බෙදා පැහැදිලි කරලා දුන්නු පටිසම්පාදය ඇසුරින් පටිසම්පාදේ තේරුම් ගන්න. ඒක තමයි අපි විශ්ින් කළ යුත්තේ කියන කාරණයක් මම මෙතෙන්දි සිහිපත් කරලා දෙනවා. ඒ නිසා ඒ ප්‍රශ්නෙට පිළිතුර ප්‍රමාණවත් වෙයි කියලා මම හිතනවා. තෙරුවන් සරණයි. අවසරයි ස්වාමීන් වහන්සේ. ඔව් කියන්නේ. ස්වාමීන් වහන්සේ කලින් දේශනාවක අපි ස්වාමීන් වහන්සේ අපි කතා කරනකොට අර එක අවස්ථාවක කතා කරා අර ඥාන හතක් සම්බන්ධව අතීත වර්තමාන අනාගත. ඒක ස්වාමීන් වහන්සේ ද්විතීය ඥානවත්ත සූත්‍රය. එහෙම. ධම්මටිති කියන ඒකේ තියෙන තේරුම පොඩ්ඩක් පැහැදිලි කරන්න. ඔව්. ඒක මෙහෙමයි. ධම්මටිති. දැන් අපිට එතන තේරුම් ගන්න තියෙන්නේ ධම්මටිති ඥානෙනේ. දැන් එතන බුදුරජාණන් වහන්සේ ධම්මටිති ඥානය යනු මෙයයි කියලා පැහැදිලි කරන්නේ නැහැ. නමුත් ඒ දේශනාවේ තියෙන කාරණය දේශනාව තුළ තියෙන විදිහෙන් තේරුම් ගන්න පුළුවන් අපිට. එතකොට එතන පෙන්නන්නේ මේ කියන ලද ධම්මටිතියත්. එතකොට මේ කියන ලද ධම්මටිතිය කියලා පැහැදිලි කරන්නේ ඊට කලින් මොනවද කිව්වේ? ජාතිපත්‍යයෙන් ජරා මරණ. ජාතිය උපදින විට ජරා මරණ නැත්නම් ජාතිය නැති කල්ලි ජරා මරණ නොවන බව ඒ වර්තමානයට අදාළවයි කියලා අපිට වෙන් කරගන්න පැහැදිලිව පේනවා. තේරුම් ගැනීම පහසුවට මේ සරලව අපි කියන්නේ. ඊට පස්සේ අතීතයේ මුල් කරගෙන දේශනා කරනවා ජාතිය ප්‍රත්‍යේනුයි අතීතයේදී ජරා මරණ. ජාතිය උපදිනකොටමයි අතීතයේදී ජරා මරණ. අතීතය කිව්වම අපිට හිතෙන්න ඕනේ මේ කලින් ජීවිතය ගැන මේ කතා කරන්නේ ගිය ආත්මය ගැන අපි සාමාන්‍ය විහාරයෙන් කිව්වොත් එහෙම කතාවක් නෙමෙයි. මේ මොහොතට කලින් අවස්ථාව අතීතය කියන්නේ නිරුද්ධ වෙච්ච දේ දැන් නැති අවස්ථාව. යමක් මේ වෙලාවේ නැත්තම් ප්‍රකට වෙන්නේ නැත්තම් තිබුණු දේ ඉවර වෙලා නම් ඒක අතීතයට ගිහිල්ලා. එතකොට ඒ අර්මයෙන් අතීතේ තේරුම් ගන්න පුළුවන්. අනාගත මේ වෙලාව වෙනකොටත් හට අරන් නැත්තම් ඒක අනාගතයි. අනාගතයි කියන්නේ ඊළඟ ජීවිතය ගැන හෝ ඊළඟ භවය හෝ ආදී වශයෙන් අපි එහෙම තේරුම් ගන්න ඕනේ නැහැ. එතකොට අනාගතයේදී උනත් ජාති ප්‍රත්‍යයෙන්ම ජරා මරණ ජාති උපදිනකොට තමයි ජරා මරණ උපදින්නේ. නේ ජාති නැති කල්ලි ජරා මරණ නොවන බව. ওই විදිහට තේරුම් ගත්තේ. මෙන්න මේ කියලා ධම්මටිතියත්. එතකොට එහෙම ඥානයක් උපදිනවනේ ඥාන 6ක්. ඊට පස්සේ හත්වෙනි එකේදී විස්තර කරන්නේ මේ කියලා ධම්මටිතියත්. මේ අතීතයේ පිළිබඳව වර්තමානයේ පිළිබඳව අනාගතයේ පිළිබඳව කියලා අපිනේ දැන් මේ හිතන්නේ මේ කාල තුනක් ගැන. අතීත එහෙමයි. වර්තමාන අතීත අනාගත මේ විදිහට කාල තුනක් පිළිබඳව ඥානයක් උපදිනවනේ. එතකොට මේ කාලය කියන කාරණේ පවා ඉක්මවා ගිහිල්ලා ඒ ඥානය උපදින්නේ වෙලාවේ. දැනට අපිට තේරෙන්නේ කාලය තුනකට බෙදුවා වගේ කියලා. නමුත් පටිසම්පාදයේදී ප්‍රත්‍ය සම්බන්ධයත් එක්ක උපදිනවනේ යම් ඥානයක්. මේ කාල බෙහෙදී ඉක්මවා යන බව තේරෙන. අන්නේ අවස්ථාවේදී ඒ උපදින ඥානෙ පිහිටන ඥානය ධම්මටිති ඥානයේ විදිහට තමයි පැහැදිලි කරන්නේ. එතන ඒ ඥානෙ කුමක්ද කියලා පැහැදිලි කරලා නැහැ. දේශනාවෙන් ඉස්මතු වෙනවා අපිට ඒ බව. ඒ කියන ධම්මටිතිය පිළිබඳව දැනගන්න ඕනේ. ධම්මටිති ඥානය යන කුමක්ද කියන කාරණේට වඩා ඒ ධම්මටිති ඥානයට කුමක්ද වෙන්නේ කියන එකයි. ධම්මටිති ඥානය යන කුමක්ද කියලා ගන්න උත්සාහ කිරීම තුළ අපි සක්කායදිට්ඨිය තුළ ඉන්නකොට අපිට අපි මේ ප්‍රශ්නේ තුලින්ම බලාපොරොත්තු වෙනවා ඒ ධම්මටිති ඥානය කියලා එකක් ඇති වුණා. يعني මට අලුත් දෙයක් ඉපදුනා මට ඥානයක් ඉපදුනා කියලා ගණ්ඩ වගේ. මොකද අපි හැමතිස්සෙම ධර්මයේ පුරුදු කරන්නේ අපිට යමක් ඇති කරගන්න.
ධර්මයේ තුල එහෙම වෙන්නේ නැහැ. අපිට යමක් ඇති කරගන්න වෙන්නේ නැහැ. මොකද මම කියලා කෙනෙක් ඉන්නවා නන්නේ මට කියලා දෙයක් හදාගන්න පුළුවන්කම තියෙන්නේ. ඉතින් මම කියන එක වැරදි බවක් අත්ත කියලා තමා කියලා යෙදෙන ස්වභාවයේ වැරදි බවක් දැක්කොත් මට කියලා දෙයක් උපද්දවා ගන්නවා කියලා එකක් වෙන්නේ නැහැ නේ. ඒක යෙදෙන්නේ නැහැ එතකොට. එතකොට මෙන්න මෙතෙන්දිත් මේ උපදින ධම්මට්ඨිත ඥානය කියන එක මගේ වෙන්නේ නැහැ. මට ඇතිවෙච්ච ඥානයක් විදිහට දකින්නේ නැහැ. මොකද දකින්න බෑ ඒක. දැන් අපිට නම් හිතෙන්න පුළුවන් ෂෝක් එකකින් මට අලුත් දෙයක් ලැබෙනවා නම් අලුත් තැනක් ලැබෙනවා නම් අලුත් ඥානයක් මට උපද්දව ගන්න පුළුවන් නම් හොඳ දෙයක් කියලා අපිට හිතෙනවා. ඒ සක්කාදිට්ඨිය තුල ඉන්න හන්දා. හැබැයි අර ප්‍රත්‍යසම්බන්ධය දකිනකොට සක්කාදිට්ඨිය දුරු වෙනවා. එතකොට ඒ උපදින ධම්මට්ඨිත ඥානයේ පවා ධර්මයේ ධම්මට්ඨිත කියන වචනේ තේරුම ධර්මයේ පිහිටි. ධර්මයේ තුල පිහිටි ඥානයක්. ඒ ඥානයේ පවා කය ධම්මං වය ධම්මං විරාග ධම්මං නිරෝධ ධම්මං. ඒක ක්ෂය වෙලා යනවා. ඒක හේතුන් නිසා හටගත් එකක්. ඒක මගේ කරගන්න බෑ. ඒ ඥානයටවත් අපිට ඇලෙන්න විදිහක් නැහැ. ඥානෙ මගේ කරගන්න විදිහක් නැහැ. ඒක කය ධම්මං වය ධම්මං විරාග ධම්මං නිරෝධ ධම්මන්ති කියලා එහෙම ස්වභාව එහෙම ඥානයකුත් උපදින. ඒක හත්වෙනි ඥානය කියන්නේ. ඒතර හත්වෙනි ඥානය කියන්නේ ධම්මට්ඨිත ඥානය නෙමෙයි. ධම්මට්ඨිත ඥානයක් ඉපදුනා නම් ඒ ධම්මට්ඨිත ඥානයත් කය ධම්මං වය ධම්මං විරාග ධම්මං නිරෝධ ධම්මං කියලා එහෙම ධර්ම ස්වභාවයටයි tie කියලා ඥානයක උපදිනවා. ඒ ඥානයටයි හත්වෙනි ඥානය කියලා කියන්නේ. පැහැදිලි ඇති? එතකොට හත්වෙනි ඥානය කියන්නේ ධම්මට්ඨිත ඥානය නෙමෙයිනේ. ධම්මට්ඨිත ඥානයක් ඉපදුනා නම් අන්න ඒකත් මෙහෙම වෙනවා කියලා දකින ඥානයට හත්වෙනි ඥානය කියලා පැහැදිලි කරනවා. එතකොට ධම්මට්ඨිත ඥානෙ මොකක් හෝ වුණත් කමක් නැහැ. ධම්මට්ඨිත ඥානෙ මොකක් වුණත් කමක් නැහැ. මොකද ඒකට වෙන්නේ? ඒකත් නිරුද්ධ වෙන ස්වභාවයෙන් යුක්තයි. ඒකත් නිරුද්ධ වෙන ස්වභාවයෙන් යුක්තයි. එහෙනම් නිරුද්ධ වෙන ස්වභාවයෙන් යුක්ත නම් ඒක කොහොම එකක් වුණත් ඉතින් අපිට ලොකු වැදගත්කමක් එතෙන්දී නැහැ. ධම්මට්ඨිත ඥානයන් කොමක්ද කියලා සෙවීමේ. මොකද ඒක මම කරගන්න, මගේ කරගන්න, මට අයිති කරගන්න බෑ. උපදින ධම්මට්ඨිත ඥානයත් නිරුද්ධ වෙන ස්වභාවයෙන් යුක්තයි කියලා තමයි ඥානයක් උපදින්නේ. එතකොට පැහැදිලිවම පේනවා මම නොවුණු, මගේ නොවුණු, මට අයිති කිසිවක් නොවන මට්ටමට ප්‍රත්‍යසම්බන්ධයේ හේතුඵල ධම දැකලා තියෙනවා. පැහැදිලිවම සංසුද්ධ වශයෙන්ම පිරිසිදු වශයෙන්ම ඥානයක් විතරයි තියෙන්නේ. ඒ ඥානයක් තියෙනවා කියපු ගමන් අපිට හිතෙන්න පුළුවන් ඒ ඥානය තියෙන එතකොට මට නේද කියලා නෑ. ඒ ඥානය කියලා කියන්නේ ප්‍රඥාව. ඒ ප්‍රඥාවයිති මට නෙමෙයි. ප්‍රඥාවයිති ධර්මයට. ප්‍රඥාවයිති මාර්ගයට. මොකද ධර්මයේ පුරුදු කරනවා කියන එකෙන් අදහස් වෙන්නේ මාර්ගයක් උපද්දවනවා කියන එකයි. මාර්ගයක් උපද්දවනවා. සීල සමාධි ප්‍රඥා කියලා ඔබ අහලා ඇති. ඒක තමයි අරිෂ්ඨාංග මාර්ගය කියලා අංග 8කටත් බෙදන්නේ. ඒ අංග 8 කියන්නේ මොකද්ද? මාර්ගයනේ. ඒ මාර්ගයටයි ඒ ප්‍රඥාව අයිති වෙන්නේ. සීල සමාධි ප්‍රඥා. ප්‍රඥා තමයි මාර්ගය. ඒක මට අයිති නෑ. ඒක මාර්ගයට අයිති. ඒක ධර්මයට අයිති. ඒ නිසා නිරෝධය දකිනකොට සමුදය දකිනකොට නිරෝධය දකිනකොට මේ දෙක එකවර දකින්නේ නුවණින් දකින්නේ ප්‍රඥාවෙන් දකින්නේ ඒ ධම්මට්ඨිත ඥානයේ පිළිබඳ යම් දෙයක් ධම්මට්ඨිත ඥානය කියලා ලැබුණා නම් ඒකත් නිරුද්ධ වෙන ස්වභාවයෙන් යුක්තයි කියලා ඥානයක් උපදිනවා. ඒ නිසා ඒ විදිහට ඒක තේරුම් ගැනීමෙන් තමයි නිදහස් වීම පිණිස උපකාර වෙන්නේ. එහෙමයි ස්වාමීනි. එහෙමයි. මොකද මේ දේශනාව තව එක වතාවක් හෝ දෙවතාවක් ඇහුවා නම් සමහරට නොතේරෙන තැන් තව ගොඩක් තියෙන්න පුළුවන්. අර විමසනකොට තමයි ඇත්තටම ප්‍රශ්න ඇති වෙන්නේ. අහලා ඇහුවා කියලා හිතියට ප්‍රශ්නයක් ඇති වෙන්නේ නැහැ. තවදුරටත් තේරුම් ගැනීම පිණිස ප්‍රශ්න මතුවෙන්න ඕනි. ඇයි මේක අපි අවබෝධ කරලා නැති නිසා ප්‍රඥාවෙන් දැකලා නැති නිසා. අහලා අහපු කාරණේ නුවණින් විමසන්න ඕනේ. එතකොට ප්‍රශ්න උපදිනවා. ඒ නිසා දේශනාව එකපාරක් ඇහුවට
කරන්න බෑ. සමහරවල් දේශනාව දෙතුන් පාරක් අහන්න වෙයි. ඒකයි මං හිතුවේ අදටත් කාලේ දීලා හෙට හෝ අනිද්දාට ඉතිරි වැඩසටහනට යනවා කියලා මං හිතුවේ ඒකයි. තව ප්‍රශ්න තියෙනවා නම් අහන්න. ස්වාමීන් වහන්සේ අවසරයි. ඔව්. ඔව්. උපාදාය රූප සම්බන්ධයෙන් පොඩ්ඩක් ආපහු පැහැදිලි කිරීමක් කරන්න පුළුවන්. උපාදාය රූපය සම්බන්ධයෙන් අපි කලින් සාකච්ඡාවකදී පැහැදිලි කිරීමක් කරලා තියෙනවා. මම හිතන්නේ ඒක නැවත ඒ ප්‍රශ්නෙට ධර්ම සාකච්ඡාවකදී මම හිතන්නේ ප්‍රශ්නයක් අහපු එකට උත්තරයක් දුන්නා. ඒක එතනින්ම මම හිතන්නේ කීප සැරයක් අහලා හොඳට බැලුවා නම් හොඳයි. පඨවි ධාතුව විස්තර නොකර ආපෝ ධාතුව, තේජෝ ධාතුව, වායෝ ධාතුව කියන ධාතු හතර විස්තර නොකර උපාදාය රූප විස්තර කරන්න බෑ. ධාතු හතර විස්තර කරන්න ගියාම උපාදින්න භාවයේ විස්තර නොකර විස්තර කරන්න බෑ. මම කෙටියෙන් පැහැදිලි කරන්නේ. ඒ නිසා පඨවි ධාතුව තේරුම් ගන්න උපාදින්න භාවයේ තේරුම් ගන්න ඕනේ. ආපෝ ධාතුව තේරුම් ගන්නත් උපාදින්න භාවයත් එක්ක තියෙන බව තේරුම් ගන්න ඕනේ. වායෝ තේජෝ ධාතුවත් එහෙමයි. උපාදින්න භාවයත් එක්කයි ධාතු හතරක් ගැන කතා කරන්න පුළුවන්කම තියෙන්නේ. එහෙම නැතුව සත්‍ය වශයෙන්, නිත්‍ය වශයෙන්, පිහිටන ස්ථිර වශයෙන් තියෙන ධාතු ගැන කතා කරන්න බෑ. එතකොට ඒ කාරණේ නිරවුල් උනේ නැත්තම් හතරක් වූ මහා ධාතුත්, හතරක් වූ මහා භූතත්, හතරක් වූ මහා භූතයන්ගේ උපාදාය රූපත් කියන කාරණේ කොහොමද තේරෙන්නේ? ඒ මහා භූත තේරෙන්නේ නැහැ. එතකොට මහා භූතයන්ගේ උපාදාය රූප කියන එක කොහොමද තේරෙන්නේ නැතුව. ඒ නිසා මහා භූතයන්ගේ උපාදාය රූප බව කියන එක තියෙන්නේ මහා ධාතු හතර යෙදීමත් එක්ක. මහා ධාතු හතරත් මහා ධාතු හතර නිසා පවතින. මහා ධාතු හතර නිසා පවතින ස්වභාවයන් තියෙනවා. ඒව තමයි ඇසට අරමුණු, කනට, නාසයට, දිවට, කයට, මනසට අරමුණු වෙන්නේ. මහා ධාතුම වෙන්න ඕනේ. මහා ධාතුත් මහා ධාතුන්ගේ උපාදාය රූපත් එකතුවෙන් සංකලනයකින් තමයි රූපය කියන එක කතා කරන්නේ. අර ඒකේ ඒ ගැඹුරු බව නොතේරෙන නිසා, අපි හිතන්න කැමති නොවුණු නිසා තමයි අපි ඇසට රූපයක් පේනකොට ඒ විස්තරයේ ගැඹුරු අර්ථය නොගත්තු කෙනෙකුට හිතෙන්නේ ඇහැට පේන දේ රූපය, ඒ රූපයම තමයි රූප උපාදානස්කන්ධය. ඔහොම හිතනවා. එහෙම දේශනාවක නැහැ නේ උනත්. එහෙම නැත්නම් කෙනෙක් හිතනවා ඇස ඇදලා තියෙන සතර මහා ධාතුන්ගෙන් ඒ නිසා ඒ ඇහැ තමයි රූප උපාදානස්කන්ධය. එහෙමත් දේශනාවක නැහැ. තව කෙනෙක් මෙහෙම හිතනවා. ඇසෙත් තියෙන සතර මහා ධාතු, ඇහැට පේන දේවල් ඔය මොනවා හරි ඝන ද්‍රව වායු වලින් හැදිච්ච ඕවත් සතර මහා ධාතුනේ. මොකක් හරි වස්තුවක් පේන දෙයක්. ඒකෙත් සතර මහා ධාතු, එහෙත් සතර මහා ධාතු, මේ දෙකේම එකතුව සතර මහා ධාතු. ඒ නිසා මේ දෙකේ එකතුව රූපස්කන්ධය කියලා. එහෙමත් දේශනාවක නැහැනේ. එතකොට ඒක නිසා අපි එහෙම තේරුම් ගන්න කලබල වෙන්න හොඳ නැහැ. මේ මහා ධාතුන්ගේ මහා භූත හතරේ ඊටාම ගැඹුරු විග්‍රහයක් තියෙනවා. ඒ ගැඹුරු විග්‍රහය නිරවුල් වෙන්නේ සම්මාදිට්ඨියට පැමිණෙන කොටයි. එතකන් අපි තියෙන දෙයක් හැමතිස්සෙම සලකනවා. තියෙන දෙයක් සලකලා තමයි අපි තේරුම් ගන්න යන්නේ. එතකොට අපිට උපාදාය රූප තේරුම් ගන්න බෑ. එතකොට අපිට මහා භූත හතර තේරුම් ගන්නත් බෑ. මහා භූත හතරත් අපි හිතන්නේ තියෙන දෙයක් කියලා. අපෙන් බාහිරව තියෙනවා කියලා අපි හිතන් ඉන්නේ. ඒක දෘෂ්ටියක්. ඒක සක්කාය දිට්ඨිය තුළ තියෙන. ඒ නිසා අපිට ඒක පැහැදිලි වෙන්නේ නැහැ. ඒතර උපාදාය රූප හරියට තේරුම් ගන්න බෑ. අපි කන ගැන කතා කරමු. කන කෙනෙක් හිතනවා සතර මහා ධාතුන්ගෙන් කන හැදලා තියෙනවා. ඉතින් බුදුරජාණන් වහන්සේ එහෙම කොහෙවත් කියලා නැහැ කන හැදලා තියෙන සතර මහා ධාතුන්ගෙන් කියලා. අපි නේ ගන්නෙ. කාටද එහෙම ගන්නලා තියෙන්නේ? බුදුරජාණන් වහන්සේගේ ධර්ම දේශනාවක් නැහැ එහෙම. හැබැයි අපි හිතලා ගන්නවානේ. කන කියන්නේ සතර මහා ධාතු. කනට ඇහෙන ශබ්ද කියන්නේ සතර මහා ධාතු. එහෙම කියලා කෙනෙක් ගන්නවා අර කියපු ආකාර තුනෙන්ම. එක්ක ශබ්දය කියන්නේ සතර මහා ධාතු. ඒ නිසා ඒ සතර මහා ධාතු තමයි රූපස්කන්ධය වෙන්නේ කියලා දානවා. එක්ක ගන්නවා කන හැදලා තියෙන සතර මහා ධාතුන්ගෙන් ඒ නිසා කන රූපස්කන්ධයයි කියලා ගන්නවා. එහෙම නැත්නම් ඒ දෙකම එකතු කරලා රූපස්කන්ධයයි කියලා ගන්නවා. එහෙම දේශනාවක නැහැ.
එතකොට බලන්න අර අපි ධාතු හතර පවා කියන්නේ මහා භූත හතර ධාතු හතර පවා තේරුම් අරගෙන නැති බවක් නෙතනින් පේන්නේ. කන සතර මහා ධාතුන්ගෙන් හට අරන් තියනවා කියලා බුදුරජාණන් වහන්සේ කියලා නැහැ කොහෙවත්. ඇස සතර මහා ධාතුන්ගෙන් හට අරන් තියනවා කියලා කොහෙවත් කියලා නැහැ. එතකොට මේ නොකියපු කාරණාවක් අපිට තේරෙන විදියෙන් අරගෙන අපි රූපපාදන ස්කන්ධය මෙහෙම වෙන්න ඇති කියලා හිතලා ගන්න යනවා. ඒකෙන් අපිට වරදිනවා. එතකොට මහ භූත හතරක් තේරෙන්නේ නැති නිසා මහ භූත හතරයන්ගේ උපාදාය රූප, ඒ කියන්නේ මහ භූත හතර නිසා පවතින ස්වභාවයන් ඇද්ද? ඒ උපාදාය වෙච්ච බවක් ඇද්ද? උපාදාය රූප කියන ස්වභාවය පවා අපිට තේරෙන්නේ නැතු යනවා. ඒ නිසා වැරදියට වටහා ගැනීමට වඩා හොඳයි අපිට තාම තේරෙන්නේ නැහැ කියන තැන ඉන්නවනම්. ඒක වඩාත් සුදුසුයි වඩාත් ආරක්ෂිතයි කියලා මම හිතනවා. අපි නැත්තම් වෙනත් දෘෂ්ටියකට යනවා. ඒ නිසා සම්මා දිට්ඨිය උපදින තැනදී මේ සියල්ල අපිට निराවුල් වෙනවා. අපි කරගෙන යන්න ඕනේ සම්මා දිට්ඨිය උපදින්න නම් ප්‍රඥාවක් අවශ්‍යයිනේ. ප්‍රඥාව වෙන්නේ සත්‍ය දකින්න. එතකොටනේ සම්මා දිට්ඨිය ඇති වෙන්නේ. ප්‍රඥාව ඇති වෙන්නේ කොහොමද කියලා හොයාගෙන යනකොට අපිට පේනවා දේශනාව තුළ තියෙනවා යෝනිසෝ මනසිකාරේනුයි ප්‍රඥාව උපදින. ඒ නිසා එහෙනම් අපිට තේරෙන ප්‍රායෝගික තැනකින් නුවණින් විමසීම ආරම්භ කරමු. නුවණින් විමසීම ආරම්භ කරමු. එතකොට යෝනිසෝ මනසිකාරයේ හේතුවෙන් ප්‍රඥාව උපදිනවා. ඒ උපදින ප්‍රඥාව දියුණු වෙනවහම වැඩෙනවහම සම්මාදිට්ඨිය උපදිනවා. අන්න ඒ ආකාරයෙන් අපි ඒ ටික තේරුම් ගන්න උත්සාහ කරමු. ඇයි එහෙම මම යෝජනා කරන්නේ? බුදුරජාණන් වහන්සේ උපාදාය රූප අපිට විස්තර කරලා දෙන්නේ නැහැ. විස්තර කර නොකරන්නේත් හේතුවක් නිසානේ. හේතුවක් ඇති එහෙම කියන්නේ. නොකිය ඉන්න හේතුවක් ඇති. ඒ නිසා නොකිය හිතපු දේ ඇයි කිව්වේ නැත්තේ කියලා හොයලා ඇති වැඩකුත් නැහැ. නොකියපු දෙයක් අපිට තේරෙන විදිහෙන් තේරුම් ගන්න උත්සාහ කරලා ඇති වැඩකුත් නැහැ. ඒ එකක්වත් මාර්ගය නොවන නිසායි බුදුරජාණන් වහන්සේ දේශනා නොකරලා තියෙන්නේ. ඒ එකකින්වත් මාර්ගය උපද්දවන්න බැරි නිසායි එහෙම කියලා තියෙන්නේ. නමුත් අපිට උමනා මාර්ගය උපද්දවන්න නම් අපි දේශනාවේ තියෙන විදිහට තියෙන කාරණය යෝනිසෝ මනසිකාරය කරමු. ඒ ක්‍රමයට තමයි අපේ ප්‍රශ්නෙට ඊටාම නිවැරදි පැහැදිලි උත්තරයක් ඉදිරි දිනයකදී හෝ කවදා හෝ හොයාගන්න ලැබෙන්නේ. එහෙමයි ස්වාමීන් වහන්සේ. බොහොම පිං ස්වාමීන් වහන්සේ. අවසරයි ස්වාමීන් වහන්සේ. ඔව්. මේ පටිච්චසමුප්පාද දැන් ලොකු ස්වාමීන් වහන්සේගේ පොතේ වුණත් විස්මිතාබෝධය කියන ඊට පස්සේ අනිත් පොත්වල වුණත් ආද්‍ය සංයුක්ත නිකායේ දෙවනි කොටස මේ බුද්ධානුස්සතිය බොහෝ විස්තර කරලා තියෙනවා. දැන් මේ විස්මිතාබෝධි කියන පොතේ පිට 70ක් විතර ගන්න 200ක් පිට තියෙන පොතේ 70ක් විතර විස්තර කරලා තියෙන බුදුරජාණන් වහන්සේ. ඊට පස්සේ මේ සංයුක්ත නිකාය දෙකෙත් තියෙනවා විපස්සී සූත්‍ර, සිකී සූත්‍ර, වෙස්සබු සූත්‍ර. මේ බුදුරජාණන් වහන්සේලා සත්බුදුරජාණන් වහන්සේලාටම මේ පටිච්චසමුප්පාදය අවබෝධ වුණා. මේ බුද්ධානුස්සතියයි පටිච්චසමුප්පාදයේ යෝනිසෝ මනසිකාරය සීකිරම අතර තියෙන සම්බන්ධයක් තියෙනවද? එහෙම සම්බන්ධයක් මොකක්ද? සම්බන්ධයක් තියෙනවා. හැබැයි අපි හිතන විදිහට නෙමෙයි සම්බන්ධය තියෙන්නේ. මොකද ධර්මයේ තුල විස්තර කරන්නේ කොහොමද? යමෙක් පටිච්චසමුපාදයේ දකිනවා නම් ඒක නා ධර්මයේ දකිනවා කියලා තියෙනවා. ඊළඟට තියෙනවා යමෙක් ධර්මයේ දකිනවා නම් එයා බුදුරජාණන් වහන්සේව දකිනවා කියලා. යෝ ධම්මං පස්සති සෝමං පස්සති. යමෙක් බුදුරජාණන් වහන්සේ දකිනවා නම් ඒක නා යමෙක් ධර්මයේ දකිනවා නම් එයා බුදුරජාණන් වහන්සේවයි දකින්නේ. එතකොට යෝ ධම්මං පස්සති සෝමං පස්සති. එහෙමනේ තිබ්බේ. එතකොට බලන්න බුදුරජාණන් වහන්සේව දැකලා ධර්මයේ දකින්නව නෙමෙයි. ධර්මයේ දැකලා ඊට පස්සේ පටිච්චසමුප්පාද දකින්නව නෙමෙයි. අන්න පිළිවෙල වැරදි. දේශනාව තුළ තියෙන්නේ පිළිවෙල කොහොමද? යමෙක් ධර්මයේ දකින්නව නම් බුදුරජාණන් වහන්සේව දකින්න.
ඒක අපි ධාතු විභංග සූත්‍රයේදී අර රුක්කුසාති රජතුමාගේ කතාවත් කලින් අවස්ථාවකදී පැහැදිලි කරලා දුන්නා. ඒ වගේම මේ පටිසම්පාදේ සම්බන්ධව විස්තර කරපු තැනකදී අපිට මහා අත්තිපදෝපම සූත්‍රයේදීත් හම්බ වුණා. යමෙක් පටිසම්පාදේ දකිනවා නම් ඔහු ධර්මයේ දකිනවා කියලා. එතකොට බලන්න බුදුරජාණන් වහන්සේ කියන්නේ කවුද කියලා දකින්න නම් අපිට පටිසම්පාදේ දකින්න තියෙනවා. පටිසම්පාදේ දැක්කොත් ධර්මයේ දැක්ක වෙනවා. ධර්මයේ දැක්කොත් බුදුරජාණන් වහන්සේ දැක්ක වෙනවා. අන්න ඒ විදිහටයි සම්මා සම්බුදු කෙනෙක්ව හඳුනගන්නේ ආර්ය ශ්‍රාවකෙක් විසින්. හැබැයි ආර්ය ශ්‍රාවක භාවයට පත් වෙන්න කලිනුත් අපි බුදු කෙනෙක් කියන්නේ කවුද කියලා අහලවත් තියෙන්න ඕනේ. ඒ නිසා තමයි අපි බුදුරජාණන් වහන්සේ මෙහෙම කෙනෙක් කියලා කියන්නේ. බුදුරජාණන් වහන්සේ කියලා මෙහෙම කෙනෙක් ඉන්නවා. මේ වගේ ගුණ තියෙන කෙනෙක් ඉන්නවා කියලා මුලින් අපි දැනගත යුතු වෙන්නේ මොකටද? ඒ බුදුරජාණන් වහන්සේ දේශනා කරපු ධර්මය කෙරෙහි ශ්‍රද්ධාවක් තියෙන්න ඕනේ. පැහැදීමක් තියෙන්න ඕනේ. ඒ බුදුරජාණන් වහන්සේ කෙරෙහි පැහැදීමක් තියෙන්න ඕනේ. එහෙම නැත්තම් ඒ කියන කෙනා කෙරෙහි පැහැදීමක් නැත්තම් කියන දේ කෙරෙහි පැහැදීමක් නැත්තම් අනේ අපිට ඕවා වැඩක් නැහැ කියලා අතහරිනවා. ඒක අනුගමනය කරන්නේ නැහැ. ඒ වචනේට කීකරු වෙන්නේ නැහැ. ඒක ප්‍රත්‍යක්ෂ දෙයක්. ඒක සාක්ෂාත් කරන්න පුළුවන් දෙයක්. ප්‍රායෝගිකව අත්දැකිය හැකි දෙයක්. මේ ධර්මයෙන් ප්‍රතිඵල තියෙනවා. මේ කියන කරුණ වලට යන්න බෑ. මොකද අපි නුවණ පාවිච්චි කරලා නෙමෙයිනේ ධර්මයට යන්නේ. ශ්‍රද්ධාව පාවිච්චි කරලා. මුල්ම කාලේ හිටපු අය බුදුරජාන් වහන්සේ කාලේ මුල්ම කාලේ හිටපු අය ශ්‍රද්ධාව පදනම් වෙලා ශ්‍රද්ධාව මුල් වෙලා ශ්‍රද්ධාව ඉදිරියට ඇවිල්ලා නෙමෙයි ධර්මයට ගිහිල්ලා තියෙන්නේ. කෙලින්ම නුවණ අවදි කරන්නේ. ප්‍රඥාව තමයි පෙරදරි කරගන්නේ. නමුත් පසු කාලීන ජනතාව ඒ කියන්නේ මේ අපේ යුගයේ වෙනකොට අපි හැමෝටම සිද්ධ වෙලා තියෙනවා ශ්‍රද්ධාව පෙරටු කරගන්න. ඒ කියන්නේ බුදුරජාන් වහන්සේ නාම මාත්‍රිකව හෝ අපි හඳුන ගන්න වෙනවා. දැක්කේ නැතුවට. කොයි වගේ ගුණ තියෙන කෙනෙක්ද කියලා. අහලව පවා දැනගන්න වෙනවා අපිට. කාගෙන් හෝ අහල හරි දැනගන්න වෙනවා. එහෙම නැත්නම් ඒ කෙනාගේ විශ්වාසයක් ඇති වෙන්නේ නැහැ. ඒ කෙනා දේශනා කරපු ධර්මයේ කොයි වගේ කොහොම ධර්මයක්ද? මේක ඇත්ත එකක්ද? මේක හිතලා කියප එකක්ද? ඔය ආදි වශයෙන් කෙනෙකුට සැකකුස් ඇති වෙන්න පුළුවන්. එහෙම වුණොත් මේකෙන් ප්‍රයෝජන ගන්න බැහැ. කොච්චර සත්‍ය ධර්මයක් දේශනා කළත් ඒ පුද්ගලයාට තේරෙන්නේ නැත්නම් මේක සත්‍යයි කියලා. එයා ඒක අනුගමනය කරන්නේ නැහැ. ප්‍රතිපදාවට එන්නේ නැහැනේ. එතකොට ඒ නිසා අපිට බුදුරජාණන් වහන්සේ මෙහෙම කෙනෙක් කියලා ශ්‍රද්ධාව පෙරටු කරගෙන ඉගෙන ගන්න සිද්ධ වෙනවා. ධර්මයේ මෙන්න මෙහෙම ධර්මයක් මේ ආර්ය සත්‍ය තුළ විස්තර කරන්නේ. සම්මා සම්බුදුගේ ධර්මයේ මෙන්න මෙහෙමයි කියලා අපිට ඉගෙන ගන්න වෙනවා ධර්මයේ ලක්ෂණ විදිහට. ඒ වගේම මේක අනුගමනය කරන්න පුළුවන් අනුගමනය කරන පිරිසක් ඉන්නවා. අනුගමනය කිරීමෙන් ප්‍රතිඵලයක් තියෙනවා. ඒ බව තේරුම් ගන්න ශ්‍රාවක පිරිසගේ ලක්ෂණත් අපි ඉගෙන ගන්න වෙනවා. එහෙම නැත්තම් හිතෙනවා ඕ බුදු කෙනෙක් හිටියා තමයි ධර්මයක් තිබ්බ තමයි උනාට දැන් ඒක වැඩක් නැහැ. ප්‍රතිඵලයක් නැහැ. එදාට ඇත්ත අදට වැඩක් නැහැ. එහෙම හිතෙනවා. නමුත් ශ්‍රාවක සංඝ පිරිස කියලා කියන කාරණේට තේරුම් ගත්තොත් අර්ථ සහිතව ගුණ සහිතව එතෙන් තේරෙනවා නෑ ඒක අදටත් අනුගමනය කළ හැකි අනුගමනය කරන්න පුළුවන් අනුගමනය කරන පිරිසක් ඉන්නවා අනුගමනය කළොත් ප්‍රතිඵල තියෙනවා කියන කාරණේ ප්‍රායෝගිකව තේරුම් ගත හැකි සාක්ෂියක් විදිහට සංඝ පිරිස සරණ යාමත් අවශ්‍යයි. ඒ කියන්නේ මේ තෙරුවන් සරණ යාම බලවත් විදිහට අවශ්‍යයි අද කාලේ අපිට. ඒ ශ්‍රද්ධාව පෙරටු කරගෙන අපි මේ යන්නේ. එදා බුදුරජාණන් වහන්සේගේ කාලේ තෙරුවන් සරණ සමාදන් කරවලා නෙමෙයි තෙරුවන්ගේ ගුණ කියලා නෙමෙයි ධර්මයේ කිව්වේ. එතකොට අදට නමුත් අපි ශ්‍රද්ධාව ප්‍රදරි කරගෙන ගමනක් යා යුතුයි. එහෙමයි කියලා අපිට බුදු ගුණම හිතා හිටියට බුදුරජාණන් වහන්සේ දකින්න බෑ. ධර්මයේ ගුණ හිතා හිටියට ධර්මයේ දකින්නත් බෑ. පුළුවන් වෙන්නේ මොකද්ද? බුදු ගුණ තේරුම් අරගෙන, දහම් ගුණ තේරුම් අරගෙන, සංඝ ගුණ තේරුම් අරගෙන මේ පෙන්නපු සද්ධර්මය ප්‍රායෝගිකව පුරුදු කරන්න ඕන. ඒ ඇසූ සද්ධර්මයේ යෝනිසෝ මනසිකාරය කරන්න ඕන. ඒ යෝනිසෝ මනසිකාරය කරනකොටයි ධර්මය මොකද්ද කියලා තේරෙන්න පටන් ගන්න. දකින්න පුළුවන් වෙන්නේ. ඒ ධර්මයේ දකිනකොටයි බුදුරජාන් වහන්සේව දකින්නේ. එතකොට ඒ නිසා අන්නේ පිළිවෙලට අපිට යන්න ඕන. ඒ සඳහා මූලික වෙන්නේ පූර්වාංගම වෙන්නේ ශ්‍රද්ධාව. ඒ නිසා අපිට ශ්‍රද්ධාව ඔය කියන විදිහටත් අපිත් තුල තිබිය යුතුයි.
ඒ යම් මට්ටමකට ඒ විදිහට ශ්‍රද්ධාව තිබුණාට පස්සේ අපේ ගමන ධර්මියත් එක්කයි ඉස්සරහට යන්න ඕන. ධර්මයේ පුරුදු කිරීමක් එක්කයි ඉස්සරහට යන්න ඕන. ධර්මයේ ප්‍රායෝගිකව නුවණින් විමසන ආකාරයත් එක්කයි අපි ඉස්සරහට යන්න ඕන. අන්න එතකොටයි සැබෑ ලෙසින් බුදුරජාණන් වහන්සේ කවුද කියලා දකින්නේ. එහෙම නැතුව දකින්න විදිහක් නැහැ. ඒ නිසා ඒ අවශ්‍යතාවයත් අපිට අපේ පැත්තෙන් බැලුවාම තියෙනවා කියන එක තේරුම් අරගත්තාම අපිට අපේ ගමන යන්න පහසුවක් වෙනවා. ඒ විදිහටයි පටිච්චසමුප්පාදය සහ බුදුරජාණන් වහන්සේ සම්බන්ධ වෙන්නේ. පටිච්චසමුප්පාදය සහ බුදුගුණ සම්බන්ධ වෙන්නේ අන්න ඒ විදිහටයි. හොඳයි ස්වාමීන් වහන්සේ. හයවෙනි ධර්මදේශනාව නැවත කීප සැරයක් අහන්න. මාර කලින් ප්‍රශ්නකටත් උත්තර දුන්නා වගේ ඒක විතරක්ම නෙමෙයි ඒ ක්‍රමේ විතරක්ම නෙමෙයි නුවණින් විමසන්න තියෙන තවත් ක්‍රම තියෙනවා. ඒක එක් ක්‍රමයක් ගැන විතරයි මම පැහැදිලි කළේ. ඉතින් මේ දේශනාව ඔබට පස්සේ ඔබට ඒකේ නොතේරෙන තැන් තියෙනවා නම් අහන්නත් පුළුවන්. ඒ වගේම ඔබට ඒ මුල් කරගෙන විරත් ආකාරයකින් නුවණින් විමසීමක් ආරම්භ කරන්න පුළුවන් වෙන්න පුළුවන්. එහෙම වුණොත් ඒ ඔස්සේ හරි කමන්නේ ඔබ නුවණින් විමසීම ආරම්භ කරන්න. එතකොට අපිට ප්‍රායෝගිකව ධර්මයේ පුරුදු කරනවා කියන තැනට එන්න පුළුවන්. අපි යෝනිසෝමනසිකාරය මොකක්ද කියලා හඳුනගත්තා වෙනවා. එතකොට යෝනිසෝමනසිකාරය කරන්න කෙනෙක් බවට අපිපත් වෙනවා. මොකද එහෙම නැත්නම් අපි තාම හැමදාම ප්‍රශ්නයක් තියෙන යෝනිසෝමනසිකාරය කියන්නේ මොකද්ද? කොහොමද ඒක පටන් ගන්නෙ? කොතනින්ද ආරම්භ කරන්නේ? ආදී වශයෙන් හැමදාම අපි එකම ප්‍රශ්නේ වටා කැරකිනවා මිසක් යෝනිසෝමනසිකාරයක් මුණ ගැහෙන්නේ නැහැ. යෝනිසෝමනසිකාරය මුණ ගැහෙන්නේ නැති හන්දා අපි අහපු ධර්මයෙන් අපිට ප්‍රයෝජනයක් ගන්න වෙන්නේ නැහැ. අහපු ධර්මයෙන් ප්‍රයෝජනයක් ගන්න බැහැ යෝනිසෝමනසිකාරය නැත්තම්. ඒ නිසා අපි අහපු ධර්මයේ අවුරුදු ගාණක් තිස්සේ අහපු ධර්මයේ දැන් අපි යෝනිසෝමනසිකාරය උපද්දවාගෙන ප්‍රයෝජනෙට ගමු. ඒක තමයි මම ඉතින් යෝජනා කරන්නේ. ඒ සඳහා ඒ දේශනාව තේරෙනවමද නම් ආයිත් අහන්න. ආයිත් ඇහුවට පස්සේ තවත් තේරෙන්නේ නැත්තම් ප්‍රශ්නයක් විදියට අහන්න. ප්‍රශ්නයක් නැත්නම් තව පොඩි කාරණයක් මම තේරුම් කරවන්න හදන්නම්. ඒ තමයි දැන් ප්‍රශ්නයක් විදිහට අපේ හිරන්ති මෑණියෝ ප්‍රශ්නයක් ඇහුවර මල දකින්න අවස්ථාව පිළිබඳව හැත් එක්ක. ඒතර මෙන්න මේ කාරණේදී අපි ජාතිපච්චය ජරා මරණම් කියන පැහැදිලි කරපු කාරණේදී මේ තව ඉතා ගැඹුරු කොටසක් මම මේ ඒ ටික තමයි අපිට ඇත්තටම ඉස්සරහට තේරුම් කරවන්න තියෙන්නේ. මම මේ තේරුම් කරවන්නේ කොයි ආකාරයෙන්ද කියලායි කල්පනා කරන්නේ ඒක. එතකොට අර මල දැකපු අවස්ථාවේදීත් ඒ කාරණේ විදිහම තමයි. ඒ වගේම ජාතිපච්චය ජරා මරණම් කියලා තෝරන්න ගන්නකොට මම අර උපමාවක් විදිහට උදාහරණයක් විදිහට අරගෙන පැහැදිලි කළා. එයා අහම්බෙන් කණ්ණාඩියේ මූණ දකින්න. ඒ වෙලාවේ සුදු කෙස් ගහක් දකින්නවා කියන කාරණේ. දැන් ඔබට හිතෙන්න පුළුවන් එහෙම කිව්වහම හිතෙන්න පුළුවන් මෙන්න මෙහෙම. කොහොමද? ඒ කණ්ණාඩියෙන් දකින්න කලිනුත් කෙස් ගහ සුදු වෙලා නැතිද කියලා. එහෙම හිතෙන්න පුළුවන්. එහෙම හිතෙන එක හරි කුමකට සාපේක්ෂවද? සක්කාය දිට්ඨියට සාපේක්ෂව. සක්කාය දිට්ඨිය තියෙන කෙනෙකුට එහෙම හිතෙන එක හරි. හැබැයි හේතුවයි ඵලයයි වෙන වෙනම දැක්ක කියලා පටිසම්පාදේ දැක්ක වෙන්නේ නැහනේ. හේතුවයි ඵලයයි ප්‍රත්‍ය සම්බන්ධයකින් තියෙන බව දැක්කහම තමයි සක්කාය දිට්ඨිය දුරු වෙන්නේ. ඒ කියන්නේ පටිසම්පාදේ දැක්කහම සක්කාය දිට්ඨිය දුරු වෙනවා. සක්කාය දිට්ඨිය දුරු වුණාට පස්සේ එහෙම සලකන්නේ කොහොමද සලකන්නේ නැත්තේ? මම මේ කණ්ණාඩියෙන් දැන්නේ දැක්කේ. ඔක ඊයේ තියෙන සමහර විට නැතකොට කලිනුත් ඔක සුදු වෙලා තියෙන්නේ නැති කියලා එහෙම ගන්නෑ. ඇයි ගන්න නැත්තේ? ඒක කච්චායනගත සූත්‍රයට අනුව පේනවා සම්මා දිට්ඨියට පත්වෙච්ච පුද්ගලයා ගේ නුවණ කොහොමද කියලා. දැන් අපිට නම් තියෙන දෙයක් තමයි පේන්නේ නේ.
හොඳට බලන්න. ඇහැට තියෙන දෙයක් පේනවා කියලා නේද අපිට තේරෙන්නේ. ඇහැට තියෙන දෙයක් පේනවා කියලානේ තේරෙන්නේ. ඒක වැරදි. ඒක සක්කාය දිට්ඨිය තුල ඉන්න කෙනාට විතරයි එහෙම තේරෙන්නේ. තියෙන දෙයක් පේනවා. ඒක වැරදි. එහෙම නැත්නම් යා හිතනවා තියෙන දෙයක් පේනවා කියලා ගන්නවා. එහෙම නැත්නම් ගන්නවා පෙනුන්නේ නැතත් මොකක් හරි දෙයක් තියෙනවා. එහෙනම් අපි බැලුවත් නැතත් ඒක තියෙනවා. ඒක වැරදි. ඒ වැරදි දැනට වැරදි නෑ හොඳේ. ඒ දැනට වැරදි නැත්තේ. අපි සක්කාය දිට්ඨිය තුල ඉඳලානේ බලන්නේ. එතකොට පේනවා බලන්න දෙයක් තියෙනවා. බැලුවත් නැතත් ඒ දේ තියෙනවා. එහෙම නැත්නම් පේන්න යමක් තියෙනවා. පෙනුනත් නැතත් ඒ දේ තියෙනවා. ඔය විදිහට අපි සලකනවා. මේ ඔක්කොම සක්කාය දිට්ඨිය තුල තියෙනවා. සම්මා දිට්ඨිය තුල ඇති වෙන පටිසම්පාදයේ පිළිබඳ යාර න්‍යායට අනුව පටිසම්පාදයේ දැක්කීම නිසා ඒ ස්වභාවයන් නැති වෙලා යනවා. ඒ වැරදි කාරණයක් විදිහට ඒක එසේ සැලකිය නොහැකි බව දකිනවා. ඒක තමයි කච්චානගත සූත්‍රය පැහැදිලි කරන්නේ. දැන් ඇසට පේන දෙයක් තියෙනවා කියලා සලකා ගැනීම තුළම ඇතයි කියලා ගත්ත කාරණයක් එතන තියෙනවා. ඇතයි කියලා සලකනවා. දැක්කත් තියෙනවා දැක්කේ නැතත් තියෙනවා. ඒ නිසා හිතනවා දකින්න යමක් තියෙනවා කියලා. හොඳට තේරුම් ගන්න. දැක්කත් නැතත් දකින්න දෙයක් තියෙනවා කියලා ගන්නවා ඉතින්. දැක්කත් නැතත් දකින්න දෙයක් තියෙනවා. ඒ අදහස නැති වෙනවා. ඒක පවතින්නේ නැහැ. සක්කාය දිට්ඨිය පවතිනකම් විතරයි ඒක තියෙන්නේ. ඇයි? එතන කච්චානගත සූත්‍රයේදී බුදුරජාණන් වහන්සේ පැහැදිලි කරනවා. ඇයි මේ දෘෂ්ටි ඇති වෙලා තියෙන්නේ? මේ පටිසම්පාදේ නොදැක්ම නිසායි කියනවා. ඇතයි කියලා සලකලා තියන්නේ අපි. අපි කණෙන් කිසියම් ශබ්දයක් ඇහුවත් නැතත් ශබ්දයක් කියලා දෙයක් තියෙනවා කියලා අපිට තේරෙන්නේ. ඇහුවත් නැතත් ශබ්ද තියෙනවා. තියෙන ශබ්ද තමයි මගේ කනට ඇහෙන්නේ. ඒ ශබ්දය අහන්නේ මම තමයි. මම ඇහුවත් නැතත් ශබ්ද තියෙනවා තමයි. ওই විදිහට අපි තේරුම් ගන්න ඕනේ. මේ සියල්ල තියෙන්නේ මොකක් එක්ක බැඳිලාද? සක්කාය දිට්ඨියත් එක්ක බැඳිලා තියෙන්නේ. ඒ නිසා ඔය බාහිරව තියෙනවා කියලා ගත්තත්, බාහිරව නැහැ කියලා ගත්තත්, බාහිර කියන වචනේ යෙදුනත් නැතත් තියෙනවා කියලා ගත්තත් හෝ නැහැයි කියලා ගත්තත් මේ දෙකම අන්ත දෙකක්. ඒ අන්ත දෙක දුරු වෙන්නේ මේ හේතුඵල ධර්ම එහෙම නැත්නම් මේ පටිච්චසමුප්පාදය දැක්කොත් විතරයි. ඒ නිසා බුදුරජාණන් වහන්සේ පෙන්වන කච්චානගත සූත්‍රයේදී තියෙනවා කියන කාරණේ ඒකාන්තයක්. ඒක තියෙනවා කියලා ගන්නේ Nirodhe දකින්න නැති හන්දා. Nirodhayak නොදකින නිසා කෙනෙක් තියෙනවා කියලා ගන්නවා. දැන් අපි ඇහැට රූප අපි බැලුවත් නැතත් තියෙනවනේ. ඒක තදින් කාවේදලා තියෙන්නේ. කොච්චර බලවත්ද බලන්න සක්කාය දිට්ඨිය කියන එක. අපි බැලුවත් ඒක තියෙනවා නොබැලුවත් ඒක තියෙනවා. ඒක අපිට එච්චරට සැකයකින් තොරව ප්‍රත්‍යක්ෂයි වගේනේ තේරෙන්නේ. කිසිත් සැකයක් නැහැ. බැලුවත් තියෙනවා නොබැලුවත් තියෙනවා. ඒ නිසා බලන්න දෙයක් තියෙනවා. ඒ වගේම පේන්න දෙයක් තියෙනවා. බැලුවත් නැතත්. ඔය අදහස තියෙන්නේ සක්කාය දිට්ඨියත් එක්ක. එතන අදහස් වෙනවා තියෙනවා කියලා. තියෙනවා කියලා අදහස් තියෙන Nirodhe දැක්කම තියන්න. සමහර කෙනෙක් හිතනවා නැහැ කියලා. මනසින් හරි ගොඩනගා ගන්නව නෑ මුකුත් නෑ කියලා. කිසිවක් නෑ කියලා. මුකුත් නෑ කියලා. නෑ කියලා ගන්න සමුදය දකින්න නැතිනම්. එතකොට පටිච්චසමුපාදයේ සමුදය දැක්කහම නිරෝධය දැක්කහම ඇතයි කියන අන්තයක් දුර වෙනව නැතයි කියන අන්තයක් දුර වෙනවා. බලන්න කොච්චර ගැඹුරු අවස්ථාවක්ද ඒක කියලා. ඒකයි මේ තේරුම් කරවන්න මේක අමාරු. එතකොට දැන් මේ අර අපි උදාහරණයක් සලකමු. අහම්බෙන් යද්දි කණ්ණාඩියේ මූණ පේනවා. මූණ පේනකොට දකින්න ඔළුවේ මොකක්ද අමුත් තියෙනවා. තවත් ලං වෙලා බලනවා. කෙස් ගහක් සුදු වෙලා. දැන් සාමාන්‍ය සක්කාය දිට්ඨිය තුල ඉන්න කෙනාට හිතෙන දේ තමයි මට කෙස් ගහ සුදු වෙච්ච බව මම දැක්කා. නැත්නම් මට ඒක පේනුණා.
මම දැක්කත් නැතත් මගේ කෙස් ගහ සුදුයි තමයි. සුදු කෙස් ගහක් තිබ්බ මට පේන්න. නැත්තම් මට පෙනෙන්න තරම් සුදු කෙස් ගහක් තිබුණා. තිබිච්ච සුදු කෙස් ගහ තමයි මම දැක්කේ. ඒ දෘෂ්ටියනේ අපිට තියෙන තාම. එතකොට මේ ජාතිපච්චය ජරා මරණ කියන එක තව ගැඹුරට විස්තර කරනකොට අපි ජාතිය ගැන තමයි ප්‍රකටව ඉස්මතු කරලා එතන පෙන්වුවේ. ජරා මරණ පැහැදිලි කළේ තියෙන දෙයක් විදිහට. තියෙන දෙයක් විදිහට අපි පැහැදිලි කරගන්නේ. මොකද අපි ඉන්න තැනට අනුව අපිට තේරෙන්නේ එහෙම තමයි. ජරාව කියලා දෙයක් තියෙනවා. වයසට යාම කියලා දෙයක් තියෙනවා. ඒ තියෙනවා කියලා තමයි තේරෙන්නේ ඉස්සෙල්ලාම. සක්කාදිට්ඨිය දුර වෙලා නැහෙනේ. හැබැයි අර සම්මාදිට්ඨියටපත් වෙනකොට අර තියෙනවා කියන අදහස පවතින්නේ නැහැ. නැහැ කියන අදහසක් පවතින්නේ නැහැ. ඒ දකින්න හේතුඵල ධම් විදියට. බලන්න හේතුඵල ධම් එතකොට කොච්චර ගැඹුරුද කියලා. මේ ජාතිපච්චය ජරා මරණ කියන කොච්චර ගැඹුරුද කියලා තේරුම් ගන්නකො එකේ. එතකොට එයා සලකන්නේ නැහැ සුදු කෙස් ගහක් තිබ්බි සුදු කෙස් ගහ තමයි දැක්කේ කියලා. එහෙම සලකන්නේ නැහැ. ඒකට හේතුව තමයි ජරා මරණ කියන ඒවත් උපදින ස්වභාවයෙන් යුක්තයි. ජාතිය උපදින විටයි ජරා මරණ උපදින්නේ. එහෙම නැතුව තිබිච්ච ජරා මරණ දැක්ක නෙමෙයි. හොඳට තේරුම් ගන්නද? ජාතිය උපදින විටයි ජරා මරණ උපදින්නේ. නමුත් අපිට තේරෙන්නේ කොහොමද? තිබිච්ච ජරා මරණ තමයි දැක්කේ කියලා. නෑ. ජාතිය උපදීම අපි කතා කරන්නේ ජාතිය උපදින විටයි ජරා මරණ උපදින්නේ. අපිට තේරෙන්නේ කොහොමද? තිබුණු ජරා මරණ තමයි දැක්කේ කියලා. බලන්න එතන. ජරා මරණ උපදින ස්වභාවයෙන් යුක්තයි. ඒක කොයි වෙලේද උපදින්නේ? කවද්ද උපදින්නේ? ඒක හොඳට තේරුම් ගත්ත හැකි කොහොමද? ජාතිය උපදින විට ජරා මරණ උපදිනවා. ඒ ජාතිය කියන එක උපදින එකක් නේ. ජාතිය කියන එකත් උපදින ස්වභාවයෙන් යුක්තයි. ආරණ්‍යයට අනුව තේරුම් ගන්නකො. මේ ඇති කල්හි මේ වේ. ජාතිය ඇති කල්හි තමයි ජරා මරණ තියෙන්නේ. නමුත් අපිට තේරෙන්නේ ජාතිය ඇති කල්හි ජරා මරණ නෙමෙයි තිබිච්ච ජරා මරණ තමයි අපිට පේන්නේ. නැත්තම් දැනටත් තියෙන ජරා මරණ තමයි අපිට පේන්නේ. අපි දැක්කේ නෑ ආරණ්‍යයට අනුව ජාතිය උපදින විට ජරා මරණ උපදී කියලා දැක්කේ නෑ. ඊළඟට බලමු. ජාතිය ඇති කල්හි ජරා මරණ ඇත. ජාතිය ඇති කල්හි ජරා මරණ වේ කියලා දැක්කේ නෑ. ජාතිය උපදින විට ජරා මරණ උපදිනවා කියලා දැක්කේ නෑ. අපි දැක්කේ තිබිච්ච ජරා මරණ තමයි අපි දකින්නේ. නමුත් ජරා මරණ ස්වභාවය කොහොමද? ජාතිය උපදින විටයි උපදින්නේ. ඒ කියන්නේ ජාතිය ඉපදිලා ඊට පස්සේ ජරා මරණ උපදිනවා කියන එක නෙමෙයි. ඒ ආරණ්‍යය එච්චරට ගැඹුරුයි. ජාතිය ඉපදිලා ඊට පස්සේ ජරා මරණ උපදිනවා කියලා දැන් ඔය අපිට තේරෙන්නේ. කියන්නේ එකකට පස්සේ එකක් නේ. ඒතකොට මේ ඇති කල්හි මේ කියලා ආරණ්‍යයට ගැලපෙන්නේ නැහැ නේ. මේ ඇති කල්හි මේ වේ කියන එකට ගැලපෙන්නේ නැහැ. මේ උපදින විට මේ උපදී. එහෙම නැතු ඒකේ අදහස මෙය ඉපදීමෙන් ඊට පස්සේ මේක උපදිනවා කියන එක නෙමෙයි. මේ උපදින විට මේ උපදී. එතකොට බලන්න අපි තේරුම් ගන්න විදිය සහ ආරණ්‍යයේ තියෙන විදිය. නමුත් අපි නෝනින් විමසගෙන යන්න ඕනේ. මම කලිනුත් පැහැදිලි කළා. ආරණ්‍යයට අනුව නෝනින් විමසගෙන යන්න ඕනේ. දකින්න බෑ. දකින්නේ ප්‍රඥාවෙන්. එතකොට සම්මාදිටියටපත් වෙනවා. ඒත් එක්ක අපි නෝනින් විමසගෙන යන්න ඕන. අපිට තේරෙන විදිහ අපි දකින්න විදිහ වැරදි බව පෙනිපෙනි අපිට ඉස්සරහට යන්න තියෙනවා. වැරද්ද පේනකොට වැරද්ද අතහරිනවා. ඒකයි යෝනිසෝමනසිකාරී ස්වභාවය. වැරද්දක් පේනවා. මොකද්ද පෙරද්ද? මේ උපදින විට මේ උපදී කියලා හම්බ වෙන්න ඕනේ. එහෙම හම්බුනේ නැත්නම් අතාරින්න ඕනේ. තායිත් යෝනිසෝමනසිකාරී කරන්න ඕනේ. මේ උපදින විට මේ උපදී කියලා හම්බ වෙන්න ඕනේ. මේ ඇති කල්ලි මේ වේ කියලා හම්බ වෙන්න ඕනේ. ආන්නේ විදිහට අපි යෝනිසෝමනසිකාරය ආරම්භ කරන්නේ. ඉතින් ඔන්න ඔය කාරණේ පිළිබඳ ගැඹුරට විස්තරයක් කරන්න තමයි අද දේශනාවේදී මම කල්පනා කරේ. නමුත් ඒක තව ගොඩක් ගැඹුරු නිසා මේක තේරුම් කරවාලීම අතිශය දුෂ්කරයි. බොහොම අමාරු කාරණයක්. මේ කීප කාරණෙත් මම හිතන්නේ ඔබට තේරුණාද කියලා. නමුත් තේරුම් ගන්න මහන්සි ගන්න කීප සැරයක් අහන්න. එතකොට තේරුම් ගන්න යම් ප්‍රමාණයකට හෝ පුළුවන් වෙයි. අපිට තේරෙන්නේ තියෙන ජරා මරණ දකින්නවා කියලා. නමුත් තියෙන ජරා මරණ දකින්නවා කියලා ගත්තාම මේක අවස්ථා දෙකක්. මේ උපදින විට මේ උපදී කියන කාරණේට ඇවිල්ලා නැහැ. ජාතිය උපදින විට තමයි ජරා මරණ උපදින්නේ.
ජාතිය ඉපදිලා ඊට පස්සේ ජරා මරණ තියෙනව නෙමෙයි. නමුත් අපි දකින්නකොට දකින්නේ තියෙන ජරා මරණ දැක්කා කියලා. තියෙන ජරා මරණ මං හඳුනාගත්තා කියලා. ඒ කියන්නේ ජරා මරණ තිබිලා තියෙනවා. අපි දැක්කත් නැත්නම් ජරා මරණ තිබිලා තියෙනවා. ඒ කියන්නේ කෙස් සුදුවීම අපි දැක්කත් නැත්නම් තිබිලා තියෙනවා. හැම රැලි වැටෙන එක අපි දැක්කත් නැත්නම් තිබිලා තියෙනවා. එහෙමනේ අපිට හිතෙන්නේ. ඒ තියෙන විදිහට තමයි අපි තියෙනවා කියලා අරගෙන තමයි නෝනින් විමසීම පටන් ගන්නෙ. මම කියන්නේ නෝනින් විමසීම ඉස්සරහට යද්දි උපදින ප්‍රඥාවෙන් දකින්නකොට තියෙනවා කියලා සලකන්නේ නැහැ. එහෙමයි කියලා දැන්ම තියා අපි පටන් ගත්තොත් තියෙනවා කියලා ගන්නෑ. පුළුවන්ද කරන්න? බෑ. අපි ඉන්න තැන මේ සත්‍ය. දැනට සත්‍ය අපිට තේරෙන දේනේ. සක්කාය දිට්ඨිය තුල අපිට වැටෙන දේ දැනට සත්‍යයි. ඒ සත්‍ය මත පදනම් වෙලා තමයි යෝනිසෝමනසිකාරය කරන්නේ. එහෙම නැතුව දැන් නැහැ කියලා ගණන් ගන්න බෑ. එහෙම ගත්තොත් අපිට ගමනක් දෙන්නේ නැහැ. මාර්ගයක් උපදව ගන්න බෑ. ඒ නිසා සක්කාය දිට්ඨිය තුල ඉඳලාම තමයි මාර්ගය උපදවන්න තියෙන්නේ. මම ඒ ඔබට පැහැදිලි කරන්න උත්සාහ කළේ ආර්ය න්‍යායයට අනුව පටිසම්පාදය දැක්කොත්, ජාතිපච්චය ජරා මරණ කියලා දැක්කොත්, අන්නේ දැක්කට පස්සේ ඇති වෙන නුවණ ගැනයි මේ කතා කරේ. ඒක තාම අපිට නැහැ. ඒ නුවණ ගැන කොච්චර කල්පනා කළත් වැඩන්නේ අපිට එතට එන්න පාරක් තියෙනවා. පාර ගැනයි හොයන්න ඕනේ. ඒ ඇති වෙන නුවණ ගැන නෙමෙයි. අන්න ඒක පැහැදිලි කරලා දෙන්නයි මම ඒ කාරණේ කතා කළේ. කෙනෙක් පටිච්චසමුපාදයේ නුවණින් ගැඹුරින් විමසුවාට පස්සේ උන්ගේ අදහස තේරෙන්න පුළුවන්. තේරුනොත් එයා කල්පනා කරනවා දැම්ම තියාම මෙතන නැහැ කියලා. නැහැ කියලා ගත්තොත් එයාට මාර්ගයක්වත් නැහැ තමයි. මාර්ගයක් උපදවන්න වෙන්නේ නැහැ. ඒ නිසා පටිසම්පාද විදිහට ආර්ය න්‍යාය තුලින් දැක්කාම ඇති වෙන ඥානය සම්මා දිට්ඨිය ඇති කරගත්ත කෙනාගේ ඥානය, ඒ කියන්නේ සෝතාපන්න කෙනාගේ ඥානය, එයා දකින්න විදිහට අපි හිතන්නේ නැහැ. ඒක උපදින ඥානයකින් උපදින ප්‍රඥාවෙන් දකින දෙයක්. ඒ නිසා දැනට අපි සලකනවා තියෙන දේ තමයි අපිට පේන්නේ කියලා. ඒ අපි ඉන්න තැන ඒක හරි දැනට අපිට ඒ ඔස්සේ නුවණින් විමසනකොට අර සත්‍ය ඥානය උපදිනවා. ඒ ඥානයේ ස්වභාවය කොහොමද කියලායි මම ඒ ඔබට යම් මට්ටමකින් හෝ පැහැදිලි කිරීමක් කරන්න උත්සාහ කළේ. ඒක ගොඩාක් ගැඹුරුයි. හොඳයි, වෙන මොනවා හරි ගැටලු තියෙනවා නම් අහන්න පුළුවන්. අවසරයි සයන්ස. ඔව්. අහනවා. ගිය ධර්ම දේශනාවේදී අර ගත්ත උපමාව අර පුද්ගලයෙක් සින්දුවක් අහන්න යනකොට මලක් දකින්නවා. මල දකින්නකොට යම්කිසි සංස්කාරයක් ඇති වෙනවානේ. ඔව්. එතකොට ජාතිපච්චය ජරා මරණ කියන එකට යෝනිසෝමනසිකාර කරන්නකොට එතන එහෙම ගන්න පුළුවන්ද? ඒ කියන්නේ අර ජාතිය විස්තර කරලා තියෙන්නේ හට ගැනීම, විශේෂ හට ගැනීම කියන එකට දෙතෙන්ට යන්නේ. ඔව්. එතරම් ඇත්ත මේ මල සම්බන්ධ උපමාවෙදිත් අපිට ජාතිපච්චය ජරා මරණ කියන එක තියෙනවා. එතනක් තියෙනවා. නමුත් අපි ජරා මරණ කියලා අපිට ප්‍රකටව පේන තැනනේ මං උලුප්පලා මතු කරලා ගන්න හැදුවේ. ඒ තමයි කෙස්සුදු වීම කියන කාරණේ. නමුත් ඒ උපමාව මං අතට බැර කරන්නේ නැතුව එතනට විග්‍රහ නොකර මල දෙකපු අවස්ථාවේදී ජාතිපච්චය ජරා මරණ විග්‍රහ නොකර අපි කෙලින්ම ආවා ජරාව කියලා විස්තර කරලා පැහැදිලි කරපු තැනක තියෙනවනේ කෙස්සුදු වීම කියලා. අන්න ඒ කාරණේ ඇසුරින් තෝරන්න මම උත්සාහ කරා. මොකද අපි පොතේ තියෙන කාරණයක් අනුව සූත්‍රයේ තියෙන කාරණයක් අනුවම ගන්න උත්සාහ කළා. මම කියන්නේ ඒක විතරක් නෙමෙයි කියලා. තවත් ක්‍රම ගොඩක් තියෙනවා. අර මල දෙකපු අවස්ථාවත් එහෙම තමයි. කෙනෙක් දැන් මල කතාව අපි පැත්තකින්ම දීමු. දැන් ඔබ එළියට එන්න. මිදුල දිහා බලන්න. ඔබට මොකක් හරි දෙයක් පේනවා. අපි හිතමු ඔබට මොකක් හරි උපකරණයක් පේනවා. ටීවී එක තියෙනවා පේනවා. දැන් මේ ටීවී එක තියෙනවා කියලා දකින අවස්ථාවෙම ජරා මරණ සහ ජාතිය පිළිබඳව හේතුන් සහ පලාතර සම්බන්ධයකින් දකින්න පුළුවන්. හොඳට නුවණ තියෙන්න ඕන. නැත්තම් අපි තාම හිතලා ගන්න එකක් තියෙන්නේ. අපි යොන්සුමනසිකාරය කරන්ද පාදක කරගන්න ඒකනේ. හිතන්න පුළුවන් හැකියාවනේ පාදක කරගන්නේ. ඒතකොට ඒක මුල් කරගෙනත් ඔතනම තියෙනවා. මල දෙකපු අවස්ථාව ගමු. මල දෙකපු අවස්ථාවේදී ඔව්ට මල කියලා දකින්න ලැබෙනවා. එතකොට අපිට හිතෙනවා සක්කාය දිට්ඨිය තුල ඉන්න නිසා අපිට මේ තිබිච්ච මල තමයි අපි දැක්කේ කියලා. ඒ තිබිච්ච මල දැක්කා කියන කාරණේ ගන්නකොට පටිච්චසමුපාදයක් හිතෙන යෙදෙන්නේ නැහැ. නමුත් පටිච්චසම්පන්න වශයෙන් නෝනින් විමසගෙන යනකොට පේනවා
මල කියන දෙයක හට ගැනීමක් තිබ්බා. මල කියන දේත් උපාද වෙන ස්වභාවයක් තිබ්බා. ඒක උපාදේ වෙන්නේ ඇස කියන ආයතනෙ උපදිනකොටමයි. ඇස කියන ආයතනෙ උපදිනකොටමයි මල කියන එකක් ගැන ඉපදීමක් උපදින්නේ. ඒක තමයි පටිච්චසමුපාද න්‍යායය. නමුත් අපිට හිතෙන්නේ ඇස තිබ්බත් ඇසට මල නොපෙනුනොත් මල තිබ්බා කියලා. ඇසින් මල දැක්කේ නැතත් මල තිබ්බා කියලා තමයි අපිට හිතෙන්නේ. එහෙම හිතුණා කියලා කියන්නේ අපි පටිච්චසමුපාදයට අනුව විමසලා නැහැ. එහෙ වගේ තමයි අපිට පේන්නේ. අපි දැක්කත් නැතත් මල තිබ්බා කියලා. නමුත් ඇත්තම ස්වභාවය ඇස කියන ආයතනේ මම අර ආයතන විස්තර කරනකොටත් මම පැහැදිලි කරලා දුන්නා කලින් ධර්ම දේශනාවලදී. ඇස කතා කරන්න බෑ ඇසට පේන දෙයක් නැතුව. ඒක රූපය කියන වචනේ මම කිව්වේ නැතුව පටලව ගන්න නිසා. කන ගැන කතා කරන්න බෑ ශබ්දයකින් තොරව. ශබ්දය ගැන කතා කරන්න බෑ කනෙන් තොරව. ඒක වෙන වෙනම කතා කරන්න බෑ. කන තියෙන බව හෝ අපි දැනගන්නේ ශබ්දයකින්නේ. මේ සරල උදාහරණයක් ගමු. කෙනෙක්ගේ කන් ඇහෙනවද නැද්ද කියලා කොහොමද දැනගන්නේ? ශබ්දයක් නිකුත් කරලා බලනවා ඒක යාට ඇහෙනවද කියලා. කියන්නේ ශබ්දයකින් තොරව කන ගැන අදහසක් ගන්න බෑ. ඒ සාමාන්‍ය ව්‍යවහාරයේ දිනදා ජීවිතේත් අපිට ඒක තේරෙනවා. නමුත් ඊට වඩා ගැඹුරුයි ධර්මය සාමාන්‍ය දිනදා ජීවිතේත් තේරුම් ගන්න පුළුවන්. ඒ නිසා කනින් තොරව ශබ්දයක් ගැන කතා කරන්න බෑ. ඒ කතා කළොත් නිත්‍ය සංඥාවට යනවා. තියෙනවා කියන දෘෂ්ටියට යනවා. අන්තයට යනවා. එහෙම නැත්නම් නැත කියන අන්තයට යනවා. කච්චනක සූත්‍රයේදී පෙන්නනවා ඒක අන්ත දෙකක්. ඒක වැරදි. ඒ නිසා කනෙන්තරෝ ශබ්දයක් තියෙනවා කියලා ගත්තොත් ඒත් අන්තයක්. ශබ්දෙන්තරෝ කන තියෙනවා කියලා ගත්තොත් ඒත් අන්තයක්. එතන පටිසම්පාදයේ පිළිබඳ විමසීමකට හම්බ වෙලා නැහැ. විමසීමකට යනකොට ඒක එහෙම තියෙනවා කියලා ගන්න නැහැ. ඇස ගැන උපමාවෙ ගමු. අපිට ඇහැ තිබ්බා, මල තිබ්බා. එතකොට අපිට හිතෙනවා ඇහෙන් දැක්කේ නැත්තත් මල තිබ්බා කියලා. වැරදි. තිබ්බි මල තමයි ඇහැට පෙනුනේ කියලා. ඒත් වැරදි. මල තිබ්බත් නැතත් ඇහැ තිබ්බා කියලා හිතෙනවා. ඒත් වැරදි. මල තිබ්බත් නැතත් ඇහැ තිබ්බා කියලා හිතෙනවා. ඒ වැරදි. ඒ හැම තැනදීම තියෙනවා කියන තැනට ගිහිල්ලා අන්තයකට ගිහිල්ලා. ඒක දෘෂ්ටියක් සක්කාය දිට්ඨිය තුළ තියෙන. නමුත් ආර්ය සත්‍ය විමසද්දී ආර්ය න්‍යායට අනුව බැලුවාම ජාතිපච්චය ජරා මරණ කියන එක එතන තියෙනවා. එතන ජරාව කියලා කියන්නේ මොකක්ද එතන? දිරණ ස්වභාවය. දැන් එතන අපි බාහිරංගයක් විදිහට දැන් මේ අපි කතා කරන ස්වභාවයක් තියෙන අපිට දැන් මලයේ කෙස් සුදු වෙන කතාව අර මේ එහෙම කතා කරන්න බැරි නිසා තමයි අපි මල හා සම්බන්ධව ජාතිපච්චය ජරා මරණ කියලා විස්තර නොකළ එතන. අපි කෙලින්ම ගත්තේ අපේ ශරීරය තුල තියෙන දෙයක් විදිහට. නමුත් නුවණ තියෙන කෙනාට අර එහෙම දකින්නත් පුළුවන්. එතන තියෙනවා ජරාව කියලා. මොකද ජරාව උපදින ස්වභාවයෙන් යුක්තයි. අපි දැන් ගන්නේ හොඳට තේරුම් ගන්න අපි දැන් ගන්නේ අපේ ඇඟේ තියෙන ශරීරයේ තියෙන ජරාවට අදාළ ලක්ෂණයක් නේ. ඒ ලක්ෂණය අපි දැක්කත් නැත්නම් තියෙනවා කියලා අරගෙන නෙමේ ජාතිපච්චය ජරා මරණ තෝරගන්න යන්නේ. තියෙන කෙස් දැක්කේ. හැමේ රැලි වැටීමක් තියෙනවා. තියෙන හැමේ රැලි වැටීම අපි දකින්නේ. එහෙමනේ අපි සලකන්නේ. ඒකට එහෙම ගන්න නිසා තමයි අපි කය අරමුණු කරගෙන, කය මුල් කරගෙන, කයේ ලක්ෂණයක් පදනම් කරගෙන ජාතිපච්චය ජරා මරණ තෝරවෙන්නේ. හැබැයි මල දකින්න අවස්ථාවෙත් අපිට ඒක හිම ගන්න පුළුවන්. මොකද ජාතිය ප්‍රත්‍යයෙන් ජරා මරණ. මොකද එතන ජාතිය කියලා අපිට සලකන්න පුළුවන්. කන්දානම් පාතු භාවෝ කියලා ගන්නත් පුළුවන්. ඒ වගේම ආයතනානම් ප්‍රතිලාභෝ කියලා ගන්නත් පුළුවන්. මොකද ඇස කියන ආයතනේ ප්‍රතිලාභයක් ලැබුණා. පිළිලැබීමක් ලැබෙනවා. ඒ ආයතනයක් පිළිලැබීමක් ලැබීම එතන ජාතිය වෙනවා. ඒ පිළිලැබීමක් ලැබීමත් එක්කමයි උපදින්නේ මල කියලා එකක්. තිබිච්ච මලක් දැක්ක නෙමෙයි. එතකොට ජාති උපදින විට ජරා මරණ උපදිනවා. ජාති උපදින විටමයි ජරා මරණ උපදින්නේ. පස්සේ නෙමෙයි. එතකොට බලන්න ජාති කියලා අපි සැලකුවා ආයතනගේ පිළිලැබීම, ඇස කියන ආයතනයේ පිළිලැබීම, ඒ උපදින විටම ජරා මරණ උපදිනවා. එතකොට මල කියලා දැක්කු දෙේ තියෙන දෙයක් නෙමෙයි. ජාතිය ප්‍රත්‍යයෙන් තියෙන. අපිට ප්‍රතිසම්බන්ධය තේරෙන්නේ නැති අන්ද අපිට හිතෙන්නේම තියෙන මල දැක්කා කියලාමයි. නමුත් ජාතිය උපදින විට ජරා මරණ උපදිනවා. එතකොට එතන මල කියලා දැකපු කාරණයක් නුවණින් දකිනවා. දැන් අපිට පේන එක මලක් කියලාම මේක ස්ථිරයි සම්මතයි නිශ්චිතයිනේ. නමුත් ප්‍රඥාවෙන් දකින කෙනා දකින්නේ ජාතිය උපදින විට ජරා මරණ උපදින්නේ කියලා. ඒක මල විදිහට නෙමෙයි දකින්නේ.
ඒක දකින්න ජරා මරණ විදියට. ඒ ජරා මරණ ජාති උපදින විට ජරා මරණ උපදිනවා. නමුත් අපි සම්මතයෙන් බැහැරව යන්න බැහැනේ අපිට. සම්මතය තුළ කොච්චර හිර වෙලාද කියතොත් ඒක මලක්ම තමයි. ඒ සම්මතය තුළ හිර වෙලා. නමුත් එතන ජරාවට අයිති කාරණය ඒ දිරන බව, ගෙවෙන බව, දිරන ස්වභාවය එතන ප්‍රකට වෙලා ඉවරයි. හැබැයි දිරන බව කිව්ව ගමන් අපිට හිතෙන්නේ මල ටික දවසක් තිබිලා අද තිබිලා පැය කීපයකින් පස්සේ පර වෙලා යන ස්වභාවය. ඒක මේ ඇහැට පේන එකක් නේ. පටිසම්පාදිත දකින්නේ ඇහැට පේන කාරණේ නෙමෙයි. පටිසම්පාදිත දකින්නේ නුවණ දකින්න කාරණේ. නුවණින් දකින්න කෙනාට මල පර වෙන්න ඕනේ නැහැ ජරාව දකින්න. දිරන ස්වභාවය දකින්න. ජාති උපදින විටම ජරා මරණ උපදිනවා කියලා දැක්ක ගමන්ම ප්‍රශ්නේ විසඳිලා. ජාති උපදින විටම ජරා මරණ උපදිනවා කියලා දැක්ක ගමන් ප්‍රශ්නේ විසඳිලා. ආයි මල පර වෙන්න ඕනේ නැහැ. එහෙම වුණොත් ඒක පස්සේ සිද්ධ වෙන දෙයක් වෙනවනේ. ජරා මල පර වෙනවා දකින්නවා කියන කාරණේ පස්සේ නෙවෙන්නේ. එතකොට ජාතිය වෙනම තියෙනවා, ජරා මරණ පස්සේ තියෙනවා. පටිසම්පාදේ නෙවෙයි. පටිසම්පාදේ වෙන්නේ ජරා මරණ ඇතිකල්, ජාති ඇතිකල්හි ජරා මරණ. ජාති උපදින විටම ජරා මරණ උපදිනවා. එකකට පස්සේ එකක් නෙවෙයි. එහෙනම් ඇස කියන ආයතනය පිළිලැබීමත් එක්ක ආයතන නම් පටිලබ්බෝ කියන ඇස කියන එක පිළිලැබීමත් එක්කම ඒ කියන්නේ ජාති එක්කම ජරා මරණ උපදිනවා. නමුත් අපිට ඒක ජරා මරණ විදිහට පේන්නේ නැහැ. අපිට පේන්නේ කොහොමද? අපි බලලා තියෙන පුරුද්දට මලක් තියෙනවා. තියෙන මල මන් දැක්කා. මන් දැක්කත් නැතත් ওই මල තිබ්බවත. හවස් වෙද්දි පර වෙලා යයි. ඒ සම්මතයේ තුල කොච්චර අපි අවිද්‍යාව සහගත හිර වෙලාද ඒක. ඒකයි මේ දෘෂ්ටිය මෙච්චර බලවත් කියන්නේ. ඒකයි සක්කාය දිට්ඨිය මෙච්චර තද බලයි කියන්නේ. ඒකයි සක්කාය දිට්ඨිය කඩන්න මෙච්චර අමාරුයි කියන්නේ. ඒකයි සම්මා දිට්ඨියට පැත්වීම, ආර්ය සත්‍ය අවබෝධ කිරීම, සෝතාපන්න වීම මෙච්චර අමාරුයි කියලා කියන්නේ. එච්චරට අමාරු. එච්චරට අපි මේ සම්මතය තුළ හිර වෙලා ඉන්නවා. එච්චරට දෘෂ්ටි වශයෙන් බැහැගෙන ඉන්නවා. අවිද්‍යාව කොච්චර බලවත්ද කියලා හිතාගත්ත හැකි. සක්කාය දිට්ඨිය කොච්චර බලවත්ද කියලා හිතාගත්ත හැකි. මේ සක්කාය දිට්ඨියෙන් එතර වෙනවා කියන්නේ මේ දෘෂ්ටිය කැඩිලා යනවා කියන්නේ අපි හයියට කඩන්න බෑ. සත්‍ය දැකීමෙන් කැඩෙන්නේ. ඒක කරගන්නවා කියන්නේ කොච්චර අමාරුයිද කියන එක. අර අස්සලෝමයක් 100කට පළලා ඒ තවත් ඈත තියෙන අස්සලෝමයකට විදලා විදින්න පුළුවන් හැකියාව කොච්චර දේශ දමාරුද කියලා. ඒ අස්සලෝමයක් 7කට පළනවා කියන්නේ 100කට පළනවා කියන එක අපිට හිතා ගන්න බෑ. ඒ එකක් ඒ පළපු කෑල්ලක් තවත් ඈත තියෙන අස්සලෝමයකට විදිනවා කියන එක කොහොමද කරන්නේ? ඒක එච්චරට සියුම් එකක්, එච්චරට දුෂ්කරයි. ආන්නේ වගේ තමයි කියනවා මේ ආර්ය සත්‍ය දකින්න එක. ඒ කියන්නේ මේ සම්මා දිට්ඨියටපත් වෙන එක එච්චර අමාරුයි. එච්චරට අපි දෘෂ්ටිමය වශයෙන් බැසගෙන ඉන්නවා නීත්‍ය සංකල්පණය තුළ. තියෙනවා කියන සංකල්පය තුළ එච්චර බැසගෙන ඉන්නවා. තියෙන දේ තමයි මම දැක්කේ කියලා හිතා ගන්නවා. මම දැක්කත් නැතත් ඒක තියෙනවා කියලා හිතා ගන්නවා. කොහොම ගත්තත් තියෙනවා කියන දැනටමනේ යන්නේ බලන්නකෝ. කැරකි යනවා තියෙනවා කියලාම. නමුත් පටිසම්පන්න වශයෙන් දකිනවා නම් ආර්ය න්‍යායට අනුව මේ උපදින විට මේ උපදී කියලා තියෙනවා. ජාති උපදින විටයි ජරා මරණ උපදින්නේ. එහෙම නැතුව ජාති ඉපදුනාම තිබිච්ච ජරා මරණ දකින්නවා කියලා නෙමෙයි. බලන්න හොඳ තැනක් නේ. ජාති උපදින විටයි ජරා මරණ උපදින්නේ. එහෙම නැතුව ජාති ඉපදුනාට පස්සේ තිබිච්ච ජරා මරණ දැක්කා කියන එක නෙමෙයි. නමුත් දැන් අපිට හිතෙන්නේ එහෙමනේ. ඇහැ කියන ආයතනයක් හටගත්තාම අපිට තේරෙනවා. අපි ආයතනය ගැන ලොකුට තේරෙන්නේ නැති හන්ද ඇහැට පෙනීමක් ඇති වුණා කියලා කිව්වා ගමන් අපිට හිතෙනවා ඔව් පේන දෙයක් තිබ්බනේ. තිබ්බ දේ තමයි දැක්කේ කියලා. අපි දැක්කත් නැතත් ඒ දේ එතන තියෙනවා කියලා ගන්නවා. ඒකයි සක්කාය දිට්ඨිය තුළ තියෙන ගැඹුරු බව සහ කොච්චර තද බවක්. ඉන් හાર્ඩ් බව, කොච්චර තද බවක්, ගැඹුරු බවක්, හයිය බවක් එතන තියෙනවද කියන කාරණේ අපිට එතනින් පැහැදිලි වෙනවා. ඒ නිසා ප්‍රශ්නෙට උත්තරේ විදියට ඇත්තටම නුවණ දියුණු කරගත්තොත්, නුවණින් විමසීම අපේ ජීවිතේ හුරු කරගත්තොත් ඒ මල දකින අවස්ථාවේදී ජාතිපච්චය ජරා මරණ කියලා තේරුම් ගන්න පුළුවන්. නමුත් අපි තාම යෝනිසෝමනසිකාරේ පුරුදු කරන නිසා, යෝනිසෝමනසිකාරයට අපි තාම ආගන්තුක නිසා, අපි තාම මම උදාහරණයක් ගත්තේ නිසා අර කෙස් සුදු වීම කියන එක ජරාව කියලා දේශනාවේ තියෙන නිසා ඒ මුල් කරගෙන
ඒට හේතුව ජාතිය කියලා හොයාගෙන යාමේ ක්‍රමය. අපි තාම එතනින් පටන් ගමු. තාම අපි ඒ ඔස්සේම තේරුම් ගන්න බලමු. අපි යෝනිසමනසිකාරය බලවත් වුණාම, යෝනිසමනසිකාරය ගොඩක් දියුණු වුණාම අපිට සීමාවක් නැතුවම මේ හේතුඵල ධාමේ ඒකයි මගේ හේතුඵල ධාම දකින්න වෙන ඕන තරම් ක්‍රම තියෙනවා කියලා අපිට විවිධ වූ ක්‍රම ඔස්සේ දැකීමේ හැකියාව ලැබෙනවා. එතකන් අපි දේශනාවේ තියෙන කාරණේ ඇසුරු කරගෙනම යෝනිසමනසිකාරය ආරම්භ කරමු, පවත්වාගෙන යමු. අවසරයි ස්වාමින් වහන්සේ. තව පොඩි කාරණයක්. හැබැයි මේක සමහරට කෙලින්ම අදාළ නැතුව ඇති මේ පටිච්චසමුපාදයට. මට මතක් වුණා ස්වාමින් වහන්සේ අර කේමා බිසව අර බලෙන්ම අර උද්‍යානියට කොහොම හරි යනවනේ. ඊට පස්සේ බුදුරජාණන් වහන්සේව දකින්නවනේ. එතකොට අර කෙනෙක් අර පවන් සලසලා ඉන්න කෙනාව ඇයි එතන ඇත්තටම දිරා යන බව එතන පෙන්වුවේ. එතකොට කොහොමද කියන්නේ ස්වාමීන් වහන්සේ දැන් අර දැන් මල ඒ ඉපදුන මල ඇත්තට මෙතන දිරා යන ස්වභාවයක් තියෙන බව නුවණින් විමසන්න පුළුවන්කම තිබ්බනේ. ඉතින් එතන ඇයි අතන තිබ්බට ඒ තිබ්බට නුවණින් විමසීම හොඳට පුරුදු කරපු කෙනෙකුට විතරයි ඒ මල කියන කාරණේදී ඒක දකින්න පුළුවන්. එහෙම නැත්නම් ඒ අනිත් හැමෝටම තේරෙන්නේ තියෙන මලක් පේනවා කියලා. නැත්නම් පේන්න මලක් තිබුණා කියලා. පැහැදිලිනේ? ඒ විදියට හැමෝටම දකින්න බෑ. අර නුවණින් විමසීම කියන එක හොඳ දියුණු මට්ටමක තියෙන කෙනෙකුට විතරයි එහෙම තේරුම් ගන්න පුළුවන්. නමුත් කේමා බිසවේදී කේමා බිසව කියන්නේ ලස්සන භාවයෙන් මුලා වෙච්ච කෙනෙක්. රාගයෙන් මුලා වෙච්ච කෙනෙක්. ඒක ඇත්තටම රාගයක්. රාගයෙන් මුලා වෙලා හිටියේ. ලස්සන භාවයෙන් මුසපත් වෙලා හිටියේ. මට වඩා ලස්සන කෙනෙක් නැහැ. මම තමයි ඉන්නේ ලස්සනම කෙනා. එතකොට යාට ධර්ම අවබෝධ කිරීම කියන කාරණේ අහලකටවත් ඇවිල්ලා ඉන්න කෙනෙක් නෙමෙයි. හැබැයි අවබෝධ කිරීමේ ශක්තිය තිබ්බා. ඒක වෙනම කතාවක්. නමුත් ඒ වෙද්දි එයාගේ බලවත් වෙලා තිබ්බේ අර ස්වභාවය. ඒක බලවත් වෙලා තිබ්බේ. හැබැයි ඒ බලය දුබල කරනකම් අර ධර්මය අවබෝධ කිරීමේ කුසලතාවය මතුවෙන්නේ නැහැ උඩට. වෙන දෙයකින් වැහිලා තියෙන්නේ. ඒ වැහිච්ච දේ, වැහිලා තියෙන දේ කඩන්න ඕන. එහෙම නැත්නම් ධර්ම අවබෝධ කිරීමේ කුසලතාවය මතු කරන්න බෑ. ඒ නිසා බුදුරජාණන් වහන්සේ ළඟට එනකොට එයා තමයි ලස්සනම කෙනා. එයා රූපයට ගරහනවට කැමති නැහැ. රූපේ ආදීනව කියනවට කැමති නැහැ. ඕව නරක වෙනවා, ඕව ඉච්චල ආඩම්බර වෙන්න එපා. ඕවා මේ දිරනවා, ඕවා රැලි වැටෙනවා. එහෙම කිව්වට පිළිගන්න කැමති නැහැ. එහෙම කියනකොට තරහ යනවා. එහෙම කියනකොට මගහැරලා යනවා. එහෙම කියනකොට කියන කෙනාවත් ප්‍රතික්ෂේප කරනවා, කියන ධර්මයක් ප්‍රතික්ෂේප කරනවා. එයා ඒ වගේ මට්ටම හිටියේ. එතකොට කොහොමින් හරි උපක්‍රමශීලීව බුදුරජාණන් වහන්සේ දකින්න තැනට යමු වුණා. දැන් මේ කාරණය එයාගේ හිත තුලින් අයින් කරවන්න උපක්‍රමයක් භාවිතා කරන්න ඕනේ. ඒ තමයි එයා හිතන් ඉන්නවා ආඩම්බර වෙලා ඉන්නවා. එයා තමයි ලස්සනම කෙනා කියලා. බුදුරජාණන් වහන්සේ එතෙන්දී 이르දියෙන් මවනවා. එයාට වඩා ලස්සන කාන්තාව දෙන්නේ. දැන් කාන්තාවගේ ස්වභාවය එතකොට එනවා තමන්ට වඩා තමන් ලස්සනයි කියලා ආඩම්බරෙන් ඉන්න කෙනෙකුට හිතෙනවා මට වඩා ලස්සන කෙනෙක් ඉන්නේ කොහොමද? කවුද මෙයා? කොහෙන්ද මෙයා ආවේ? මෙයා කාගේ කවුද? ඒ විස්තර හොයනවා. එතකොට දැන් බුදුරජාණන් වහන්සේ බණ කියන්නේ. බණ කිව්වට මෙයා අහන්න කැමති නෑනේ. බුදුරජාණන් වහන්සේගේ පැහැදීමක් නෑනේ. හැබැයි රාජනියෝගිනී සෙන්ඩ සිද්ධ වුණා. දැන් මෙයා බලන්නේ බුදුරජාණන් වහන්සේ දිහා නෙමෙයි අර කවුද දෙන්නෙක් ඉන්නේ මට වඩා ලස්සන දෙන්නේ. ඒ කවුරු? කාගේ කවුද? ඒ දෙන්න දිහා බලන් ඉන්නවා. එතකොට තමයි හිතන්නේ නැති මට වඩා ලස්සන ඇස් කොහොමද යාට තියෙන්නේ? මගේ හැමට වඩා එහෙම. ඒ වගේ මේ ඔය පංච කල්යාණි සම්බන්ධයෙන් හැම එකම එයා හිතන්න බලන්නේ නැති. හැබැයි මෙන්න මේ එක් ලක්ෂණය ටිකෙන් ටික වෙනස් වෙන ආකාරයේ පෙන්නනවා. දැන් Tamanට වෙන්නේ නැහැ Tamanගේ රූපයට වශී වෙලා ආඩම්බර වෙලා ඉන්නකොට මේක වයසට එනවා කියලා. ඉතින් ලොකු කාල පරතරයක් තියෙන්න ඕන. ඒක තේරුම් ගන්න. හැබැයි ඊට කෙටි කාලයකින් බුදුරජාණන් වහන්සේ ඒක 이르දියෙන් පෙන්නනවා. මේ කය මේ ලස්සනට හිටපු දෙන්නට මොකද වෙන්නේ කියලා. ආන්න එතකොට එයා අර කුසලතාවය තිබ්බ ධර්ම අවබෝධ කරගන්න. ඒක වැහිලා තිබ්බේ. ඒ වැහිලා තිබිච්ච එක අන්න නැති වෙලා ගියා. එයාට තේරුම් ගන්න පටන් ගත්තා. එතකොට මටත් මෙහෙම වෙනවද? මගේ ශරීරයත් මෙහෙමද? මට වඩා ලස්සන කෙනෙකුටත් මෙහෙම වුණා නේද? අන්න හිතන්න පෙළඹෙනවා.
අන්න සාමාන්‍ය විදිහට හිතන්න පෙළඹීම හැකියාවක් උපදිනවා. ඒතර නුවණින් විමසීම හැකියාව අන්න දැන් ඉස්මතු වෙනවා. අන්න එතකොටයි බණ කියන්න පුළුවන්. එතකම් බණ කියන්න බෑ. ඒ නිසා එතන තියෙන්නේ අර බලවත් මුලාවෙන් යුතුව හිටියා තමන්ගේ රූපය ගැන වශී වෙලා රූපයට ආඩම්බර වෙලා අන්න ඒ බලවත් මුලාව දුරු කරන්න තමයි ඒ බුදුරජාණන් වහන්සේ උපක්‍රම කරන්නේ. නැතුව එතන යෝනිසෝමනසිකාරයට උපදවන්න හැකියාවක් තිබුණේ නැහැ. ඒ කුසලතාවය උපද්දවන්නයි ඒ දේ කළේ. ඉතින් යාට ජරා මරණ තේරුම් ගැනීම හැකියාව තිබුණේ නැහැ. ඊට පස්සේ තමයි යා නෝනින් විමසලා ඒ දේ තේරුම් ගන්න එතනදී. එහෙමයි සම්මාස. එතකොට සම්මාස තව පොඩි එතන කාරණයක් දැන් අපිට අනිත්‍ය සංඥාවනේ වඩන්න ඕනේ ඇත්තටම ස්වාමීන් වහන්සේ මේ නිට්ටය බව තැන ඉඳගෙන අනිත්‍ය සංඥාවනේ වඩන්න ඕනේ. දැන් අපි මේ හැම දෙයක්ම මේ පටිච්ච සමුප්පන්න ධර්ම මේ ඔක්කොම අපි නිට්ටය පැත්තෙන් ඉන්නේ නේද ස්වාමීන් වහන්සේ? ඔව්. ඉතින් ඒතර එහෙමයි. ප්‍රශ්නේ පැහැදිලි. නමුත් දැන් අපි අනිත්‍ය සංඥාව වඩනවා කියලා අපි මේ කරන්නේ මොකද්ද? තියෙන දෙයක් නැති කරනවා. අපි තියෙන දෙයක් නැති කරනවා. තියෙන දේ අපි නැති කළත් එකයි එහෙම නොකර නිකන් හිටියත් එකයි තියෙන දේ නැති වෙනවා. දැන් අපි තුන් කිසියම් කෙනෙක් ඉන්නවා අනිත්‍ය සංඥාව වඩනවා. එයාට තේරෙනවා අපි හදපු ගේ යම් දවසක කැඩිලා බිඳලා යනවා. අපි ලස්සනට ගොඩනගාගත්තු දෙයක් මොකක් හරි තුන් ගේ ඇතුලේ ලස්සන මොකක් හරි හැදුවා කියලා ඒ දේත් යම් දවසක දිරලා කැඩිලා බිඳලා යනවා. එයා හිතනවා ඒක අනිත්‍ය සංඥාව කියලා අපි දැනට හිතමුකෝ බලන්න. හරි. එතකොට එයා ඒක පුරුදු කරනවා. එතකොටත් එයාට තේරෙනවා මේක යම් දවසක කෙල්ල බිඳලා යනවා කියලා. වෙන්න කලින් මෙයා ඒක තේරුම් ගන්නවා. ඇයි එයා හිතන හන්ද? හිතලා ඉතින් හිතුවත් ඒක වෙනවා, හිතුවේ නැතත් ඒක වෙනවා. යම් කිසි කෙනෙක් ඉන්නවා ඒ මොකුත් හිතන්නේ නැහැ. හැබැයි එයාට ජීවිතය තුළ අත්දැකීමක් තියෙනවා. යම් කිසි කාල පරතරයක් වයසට යනකොට එයාට අත්දැකීමක් තියෙනවා. මම මේක කොච්චර හොඳට හැදුවත් ඒව නැති වෙලා ගියා මට. මම ඉස්සර ලස්සනට මේව හැදුවා. දැන් ඒවා කැඩිලා ගිහිල්ලා, බිඳිලා ගිහිල්ලා, වියකිලා ගිහිල්ලා, දුර්වර්ණ වෙලා ගිහිල්ලා. ඒ අනිත්‍ය සංඥාව නොයඩුවත් එයාට එතකොට තේරලා තියෙන්නේ මොකද්ද? තිබිච්ච දෙයක්, හටගත්තු දෙයක්, උපද්දවපු දෙයක් කාලය සමග වෙනස් වෙලා යනවා කියලා. කාලය සමග වෙනස් වෙලා යන එක ලෝක ස්වභාවයක්. ඒක නුවණ දිනු කරන්න අවශ්‍ය නැහැ. ඇස් කන් නාසාදී සාමාන්‍ය ඉන්ද්‍රියන් තිබ්බත් සාමාන්‍ය කෙනෙකුට වැටහෙනවා. ඒක වෙනස් ශ්‍රාවකයෙකුට වැටහෙනවා. බෞද්ධ වෙන්න ඕනේ නැහැ, බුදුරජාණන් වහන්සේ සරණ යන්න ඕනේ ඕන කෙනෙකුට වැටහෙනවා. ඒක ලෝක ස්වභාවයක්. එය අනිත්‍ය සංඥාව හැටියට අපි තේරුම් ගත්තු නිසා තමයි අපිට වරද සිදු වෙන්නේ. අනිත්‍ය සංඥාව කියලා අපි ගන්න හැබෑවටම තියෙන දෙයක නැති වී යාමක් දකින්න. තියෙන දෙයක නැති වී යාමක් කියන්නේ අනිත්‍ය සංඥාව නෙමෙයි. තියෙන දෙයක නැතිවීම කියන්නේ අනිත්‍ය දැකීමක් නෙමෙයි. තියෙන දෙයක නැතිවීම කියන්නේ නිරෝධයක් නෙමෙයි. තියෙන දෙයක නැතිවීම කියන්නේ ලෝක ස්වභාවයක්. ලෝකයේ තියෙන ස්වභාවයක්. බුදු කෙනෙක් පහළ වුණාද ඒක තියෙනවා. බුදුරජාණන් වහන්සේගේ ධර්මයේ ශ්‍රාවකේ බවට පත් වුණත් නැත්නම් ඒක දකින්න පුළුවන් වෙන කෙනෙකුට. වෙන ඕනම සාමාන්‍ය මිනිස් මොලයක් සහිත සාමාන්‍ය දැනුමක් තේරුමක් හැකියාවක් තියෙන කෙනෙකුට ඇහිම් බලලා තේරුම් ගන්න පුළුවන් දෙයක්. අනිත්‍ය සංඥාව කියලා කිව්වම ඊට වඩා ගැඹුරු කාරණයක් බුදුරජාණන් වහන්සේ විස්තර කරන්නේ. කුමක්ද අනිත්‍ය සංඥාව කියලා තේරුම් ගන්න තියෙන්නේ? ප්‍රත්‍යයෙන් උපදින ස්වභාවයක් තියෙනවා. තියෙන දෙයක් නැති වෙනව නෙමෙයි. තියෙනවා කියලා සලකා ගැනීමම වැරදි. ඇයි? තියෙනවා කියලා ගන්න විදිහක් නැහැ. හේතුන් සහ ඵල අතර මේ ප්‍රත්‍ය සම්බන්ධයක් තියෙනවා. තියෙනවා කියලා ගන්න විදිහක් නැහැ. ඒ ගන්න විදිහක් නැති නිසායි, පිළිටන්න විදිහක් නැති නිසායි ඒක තියෙනවා කියලා ගන්න නැත්තේ. තියෙනවා කියලා ගන්න බැරි. එයයි හේතුව. අන්න හේතුව දැක්කොත් තියෙනවා කියලා ගන්න බැරි බව තේරෙනවා. තියෙනවා කියලා ගන්න බැරි බව තමයි අනිත්‍ය කියලා කියන්නේ. තියෙනවා කියලා ගන්න බෑ. ඒතකොට තියෙනවා කියලා ගන්න බැරි බව තමයි අසංඥාවක් විතර පුරුදු කරන්නේ. මේකත් තියෙනවා කියලා ගන්න බෑ නේද? නිකන් හිතට එන සිතුවිල්ල ගැන නෙමෙයි මම කියන්නේ. අර හේතුන් සහ ඵල අතර සම්බන්ධයකින් නේද මේක තියෙන්නේ. එතකොට මේක තියෙනවා කියලා ගන්න බෑ නේද කියන එක ඔහුගේ නුවණ මෙහෙයවීමත් එක්ක තේරෙනවා. බලන්න කොච්චර වෙනසක්ද කියලා. ඒ නුවණින් විමසීමත් එක්ක ඒ මෙහෙයවීමත් එක්ක තේරෙනවා තියෙනවා කියලා ගන්න බැරි බව.
ඒ තියෙනවා කියලා ගන්න බැරි බව කියන එක සංඥාවක් විදිහට පුරුදු කරනවා. දැකපු දෙයක් මුල් කරගෙන නොදකපු දෙයකටත්. ඒක ගලපමින් බලනවා. නුවණින් විමසනවා ගලපනවා. නුවණින් විමසමින් ගලපනවා. එහෙම නැතු තියෙන දේ නැති වෙනවා කියන එක. අපි විමසන්න ඕනේ නැහැ. තිබ්බදී කොහොමද තියෙනවා. ඒකට අන්න ඒක නිසා අනිත්‍ය සංඥාව කියන එක කරන්න බුදුරජාණන් වහන්සේ හැමෝටම දේශනා කළා නැහැ. අපි ඉන්න මූලික අවස්ථාවේ ඉන්නකොට ඒ වගේ කෙනෙකුට බුදුරජාණන් වහන්සේ අනිත්‍ය සංඥාව වඩන්න කියලා උගන්වලා නැහැ. ඇයි හේතුව? එයාට අනිත්‍ය පිළිබඳ යම් හැඟීමක්, යම් දැනීමක්, යම් අවබෝධයක්, යම් වැටහීමක් නැත්නම් එයාට අනිත්‍ය සංඥාව කරන්න බෑ. එහෙමයි ස්වාමීන් වහන්සේ. තේරුම් ගන්න. එනිසා ඒ ප්‍රශ්නෙට තවදුරටත් හොයලා බලන්න අනිත්‍ය සංඥාව කියන එක දේශනා කරපු තැන් ගැන පොඩ්ඩක් දේශනාවල හොඳට හොයලා බලන්න. අනිත්‍ය සංඥාව කොයි වගේ ශ්‍රාවකයන්ටද කරන්න කියලා දේශනා කරලා තියෙන කියලාත් හොයලා බලන්න. එතකොට අපිට මේ ප්‍රශ්නෙට ඊටාම පැහැදිලි බුද්ධ වචනය තුළ නිරවුල්ව තේරුම් ගන්න පුළුවන්. බුදුරජාණන් වහන්සේ හමුවට එන ඕනම ශ්‍රාවකයෙකුට කියන්න පුළුවන් අපි හිතන විදිහට බැලුවොත් අනිත්‍ය සංඥාව වඩන්න කියලා. ඒක හරි ලේසි වගේ. නමුත් බුදුරජාණන් වහන්සේ ළඟට එන ඕනම ශ්‍රාවකයෙකුට බුදුරජාණන් වහන්සේ එහෙම කියලා නැහැ. ප්‍රඥාවෙන් යම් මට්ටමකට දියුණුනාට පස්සේ, නුවණින් විමසීම යම් මට්ටමකට දියුණුනාට පස්සේ අන්න ඒ අය විතරයි ඉලක්ක කරලා අනිත්‍ය සංඥාව වඩන්න කියලා උගන්වලා තියෙනවා. අලුතෙන් ශාසනයට එන, අලුතෙන් ධර්මයට එන, ධර්මයේ තුල පටිසම්පන්න වශයෙන් නුවණින් විමසලා නැති කෙනෙකුට අනිත්‍ය සංඥාව වඩන්න කියලා දේශනාවේ නැහැ. තව ප්‍රශ්න තියෙනවද? ස්වාමීන් වහන්සේ ඔව්. මේ දැන් ඇස කියන ආයතනයේ පිළිලැබීම, ඒ කියන්නේ නොබිදුණු ඇස ඉදිරියට පැමිණිච්ච රූපයක්, ඇසේ විඥානය ආශ්‍රයෙන් අර සමන්නාහාරය ආදී වශයෙන් ආයතනයේ උපත විස්තර කළා. ආයතනයන්ගේ පිළිලැබීම උපතයි කියලා. ඊට පස්සේ උපත ඒ කියන්නේ ಜಾති කියන වචනයෙන් අපි කියමු. ඔව් ජාතිය. ඊට පස්සේ මේ සුදු කෙස් ගහ ජරාව කියලා විස්තර වුණා. මේක ජරාව කියලා ගන්න වෙන්නේ ඉන්ද්‍රියන්ගේ මෝරා යෑමක්. එතකොට එතන ආයතනය සම්බන්ධ වෙන්නේ නැද්ද ස්වාමීන් වහන්සේ? ඇසට පෙනිච්ච රූපය සුදු කෙස් ගස ආශ්‍රය වහන්සේට තේරෙනවද? ඒ කියන්නේ එදා පැහැදිලි කරේ ඒක ආයතනයට සම්බන්ධයි, ජරාව කෙස් ගසට සම්බන්ධයි. ඔව් ජරාව කෙස් ගසට සම්බන්ධ ඒක මම කියලා අරගෙන ඉන්න නිසානේ තාම. ඒක කෙස් ගහකට සම්බන්ධ වෙලා ඒක වෙන් වෙලා තේරෙන්නේ. මම දැන් පැහැදිලි කළා ඒක වෙන් වෙලා පේන්නේ ඒක මගේ දෙයක් නිසා. ඒක දැන් අපි කෙස් ගහ සුදු වෙනවා කියන එක අපිට අයිති එකක්, මට අයිති එකක්, මගේ කයි තියෙන එකක්. හැමරැලි වැටෙනවා කියන්නේ මට අයිති එකක්, මගේ තියෙන එකක්, මගේ ඇඟේ තියෙන එකක්, මගේ ශරීර ස්වභාවයක්. එතකොට ඒ ස්වභාවය තමයි අපිට ප්‍රකට වෙන්නේ ඉස්සෙල්ලාම. ඒතකොට ඒක ඔස්සේ නුවණින් විමසන යනකොට තමයි ಜಾති හම්බ වෙන්නේ. හැබැයි ප්‍රත්‍ය සම්බන්ධي දකින්නේ නැහැ. ඔය ප්‍රත්‍ය සම්බන්ධي දකිනකොට ඔය ප්‍රශ්නේ විසඳෙනවා. එතකොට දෙකක් විදිහට පේන්නේ. දැන් අපිට දෙකක් විදිහින් දැන් ඔය පේන්නේ. ආයතන ගැන වෙනම කතා වුණා වගේ පේනවා. කෙස් සුදු වීම ජරාව හැටියට වෙනම තිබ්බා වගේ පේනවා. ඒක මගේ ඇඟේ තිබ්බා වගේ පේනවා. ඒ ඔක්කොම අදහස් දැනට තිබුණා වේ. නමුත් නුවණින් විමසගෙන යන්න. මේ නුවණින් විමසීමට ආරම්භයක් විතරයි. ප්‍රත්‍ය සම්බන්ධي දකිනකොට ඒ ප්‍රශ්න ඔක්කොම විසඳෙනවා. ඒ නිසා දැනට එක ගැටලුවක් කරගන්න එපා. අපිට එතකොට පටන් ගත්ත තැනම අපේ ගමන නවතිනවා. යෝනිසෝමනසිකාරය කරගෙන යමු. ඒක ජරාව විදිහට බුද්ධ දේශනාවේ තියෙනවා. ඒ නිසා ඒක ජරාව කියලා අපි දැනට දරා ගන්නවා. ජාතිය මෙන්න මෙහෙම තියෙනවා. ඒ ජාතිය විදිහට දරා ගන්නවා. හැබැයි තාම අපිට ජාතිය වෙනම පේනවා, ජරා මරණ වෙනම පේනවා. එහෙම තමයි යෝනිසෝමනසිකාරයේ ආරම්භයේදී.
යෝනිසමනසිකාරයේ බලවත් වෙනකොට ප්‍රඥාව උපදිනවා. උපදින ප්‍රඥාවෙන් තමයි ප්‍රත්‍ය සම්බන්ධය දකින්නේ. එතකන් අපිට ඒක දකින්න බෑ. නමුත් අපිට යෝනිසමනසිකාරය කරන්න එක බාධාවක් නෙමෙයි. සත්‍ය දැක්කට පස්සේ නෙමෙයි යෝනිසමනසිකාරය කියන්නේ. සත්‍ය දැකීමට කලින් යෝනිසමනසිකාරය දකින්න කොටයි යෝනිසමනසිකාරයේ යෙදෙන කොටයි ප්‍රඥාව උපදින්නේ. ප්‍රඥාව වෙන සත්‍ය දකින්නේ. ඒ නිසා අපිට තාම සත්‍ය දැකලා නැහැනේ. යෝනිසමනසිකාරය ආරම්භ කරන්න හදනකොටම අපේ ගමන අඩාල වෙනවා. ඒ කියන්නේ යෝනිසමනසිකාරය අපිට කවදාවත් කරන්න බැරි වෙනවා. ඒ නිසා අපි දේශනාව ඒකයි ශ්‍රද්ධාව පෙරටු කරගෙනම අපිට මේ ගමන යන්න තියෙනවා කියලා කියන්නේ. ශ්‍රද්ධාව චුට්ටාකාරي වෙනස් වුණොත් අපේ ගමන නවතිනවා. යෝනිසමනසිකාරය කරන්න බැරුව යනවා. සැකේ උපදිනවා. වැරදිද කියලා හිතෙනවා. එතකොට අපිට ගමනක් යෙදෙන්නේ නැහැ. ඒ නිසායි ශ්‍රද්ධාව බලවත් කියන්නේ මෙතන. ශ්‍රද්ධාව තමයි හැමතිස්සෙම ඉස්සරහට හට ගන්න කියලා තියෙන්නේ අපිට. ඒ නිසා මොකක්ද ඒ ශ්‍රද්ධාව? බුද්ධ වචනේ හරි. භාගතුන් වහන්සේගේ මනාවකට දේශනා කළා තියෙනවා. සම්මා සම්බුදු නුවණින් මේක දැකලා තියෙනවා. අන්න ඒ ශ්‍රද්ධාව බලවත්ව තියාගෙනයි ඉස්සරහට යන්න ඕන. ඒකෙන් ධර්මයේ තුල ඉස්සරහට ඉස්ලාම යද්දී සද්ධානුසාර වීම ඉස්සෙල්ලාම වෙන්නේ. ශ්‍රද්ධාව පෙරදරි කරගෙන ධර්මයේ දකින්න ස්වභාවයක් නේ තියෙන්නේ. ශ්‍රද්ධාව බලවත් වෙලා සත්‍ය දකිනවා. ඒ නිසා සද්ධානුසාර වීම තමයි ඉස්සෙල්ලාම අපිට හම්බ වෙන්නේ. ඒ ශ්‍රද්ධාවමයි එතන බලවත් විදිහට තියෙන්න ඕනේ. ඒක වෙනස් වුණොත් අපිට අපේ යෝනිසමනසිකාරය කරගෙන යන්න බැරි වෙනවා. ඒ නිසා ධර්මයේ තුල විස්තර කරනවා කෙස් සුදු වීම, දත් කැඩීම, හැම රැළවැටීම, ආදී වශයෙන් මේ දේවල් ජරාව හැටියට. ඒක ජරාව විදිහටම අපි තියා ගන්නවා දැනට. ඒ જાතියත් එක්ක ප්‍රත්‍ය සම්බන්ධයක් තියෙනවා කියලා කියනවා බුදුරජාණන් වහන්සේ. අපි දකින්නේ නැහැ. ප්‍රත්‍ය සම්බන්ධය කෙසේ වෙතත් ඒ දෙක අතර හරි සම්බන්ධයක් තියෙනවාද කියලා අපි නුවණින් විමසගෙන යනවා. එතකොට පේනවා ජරාව කියලා එකක් තියෙනවා. જાතියක් තියෙනවා තමයි. හැබැයි ඒ දෙක වෙන වෙනම තියෙන්නේ. ඒත් කමන්නේ වෙන වෙනම හරි තිබ්බට කමන්නේ. අර නිදසුනක් විදිහට මම ඉදිරිපත් කළේ. වෙන වෙනම තියෙනවා තමයි. කමක් නැහැ දැනට. වෙඩි වෙදලා මැරිච්ච එක්කෙනෙක් ඉන්නවා. තුවක්කුවක් තියාගෙන කෙනෙක් ඉන්නවා. පොලිසියෙන් එනකොට වෙන වෙනම තියෙන්නේ. සිද්ධි දෙක. ඉතින් තාම එයා දැක්කේ නෑ මේක මේ දෙන්න අතර සම්බන්ධ වුණේ කොහොමද කියලා. ඒ දෙන්න අතර සම්බන්ධය කොහොමද වුණේ කියලා එයාට හිතනවා මිසක් දැක්කේ නෑනේ. පස්සේනේ CCTV එකෙන් බලන්නේ. එතකොට නේ සිද්ධිය දකින්නේ. ඒ වගේ නුවණ උපදිනකම් ප්‍රඥාව උපදිනකම් අපිට මේ දෙක අතර සම්බන්ධතාවයේ සිද්ධ වෙන ආකාරය දකින්න බෑ. නමුත් සිද්ධි දෙකක් හරි දැක්කනේ ඒකත් ලොකු දෙයක් නේ. ජරා මරණ වලට ආසන්නම හේතුවක් විදිහට හරි අපිට ජාතිය පේනවා නම් ඒ යෝනිසමනසිකාරයේ උපද්දවීමට හොඳයි ඒ කාරණේ. දැන් යෝනිසමනසිකාරයේ උපද්දවගෙන යන්න තියෙන්නේ අපිට. තාම මේ දෙක අතර ප්‍රතිසම්බන්ධය දැක්කේ නැහැ. ඒ නිසා ಜಾති විදිහට තේරුම් ගන්න, ජරා මරණ විදිහට තේරුම් ගන්න යෝනිසෝමනසිකාරයේ උපද්දවණ්ඩයි මේ ධර්මයේ තියෙන්නේ කියන එක නැවත මතක් කරගන්න. දැන් යෝනිසෝමනසිකාරය කරන්න හොඳ අවස්ථාවක් තියෙනවානේ. එතකොට ඒක වහගන්න හොඳ නැහැ. ඒක වැහෙන්න දෙන්න හොඳ නැහැ. යෝනිසෝමනසිකාරයේ උපද්දවණ්ඩයි මේ ධර්මයේ දීලා තියෙන්නේ කියන එක අවධාරණය කරගත්තාම අපිට ඔන්න චුට්ටක් ඉස්සරහට යන්න පුළුවන්. මෙතන චුට්ටක් ඉස්සරහට යන්න පුළුවන්. ඒ යනකොට සෑම අවස්ථාවකදීම ඉදිරියට යන සෑම පියවරකදීම බුද්ධ වචනේ තුලමයි ඉන්නේ කියන එක ඉතා පැහැදිලිව අදිෂ්ඨාන කරගන්න ඕනේ. ඉතා දැඩිව අදිෂ්ඨාන කරගන්න ඕනේ ඒක. බුද්ධ වචනේ තුලමයි ඉන්නේ කියලා. එහෙම නැත්නම් අපිට යෝනිසෝමනසිකාරය වෙන්නේ නැහැ. නිසා අපි දැනට ඒ තියෙන පසුබිම තියෙන දේ ප්‍රමාණවත් අපේ යෝනිසෝමනසිකාරය ඉදිරියට කරගෙන යන්න. නිසා කලබල වෙන්න එපා. බොහොම ඉවසීමෙන් උපන්නා වූ යෝනිසෝමනසිකාරය නැත්නම් උපදින්න තියෙන යෝනිසෝමනසිකාරය නැති කරගන්න හරි ලේසි. පවත්වාගෙන යන්න අමාරුයි. ඒ නිසා ඊටාම සිහියෙන්, ඊටාම නුවණින් කලබල නැතුව බොහොම ඉවසීමෙන් යෝනිසෝමනසිකාරයට ඉඩක් පෑදුනොත්, අවස්ථාවක් පෑදුනොත් ඒක ඔස්සේ හිමීට ඉදිරියට යන්න බුද්ධ වචනය තුල රැඳිලා ඉන් පිටතට කිසිසේත්ම නොයන්. එයයි අපේ මාර්ගය. ඒකිනුයි මාර්ගය උපදින්නේ. ඒ නිසා ඒක රැකගන්න ඊටාම සිහියෙන් නුවණින් කටයුතු කරන්න ඕනේ අපි.
එහෙනම් දැනට මම හිතන්නේ ප්‍රශ්න අවසන් වගේ මට හිතෙන්නේ. තව කාට හරි ප්‍රශ්න තියෙනවා නම් මේක අහන කෙනෙක් සජීව සම්බන්ධ වෙච්ච කාට හරි ප්‍රශ්නයක් තියෙනවා නම් Skype එකට හරි මගේ WhatsApp එකට හරි ප්‍රශ්නයක් අහන්න තියෙනවා කියලා විතරක් මැසේජ් එකක් දාන්න. එතකොට මම කතා කරනවා. ඊට අමතරව මේක YouTube ඔස්සේ මේ සාකච්ඡාවට සම්බන්ධ වෙන කවුරු හරි ඉන්නවා නම් ඒ කෙනාට YouTube එකට කමෙන්ට් එකක් දාන්න පුළුවන්. ප්‍රශ්නයක් අහන්න තියෙනවා කියලා. එහෙම නැත්නම් කෙලින්ම ප්‍රශ්නේ පිටින්ම අපිට යොමු කරන්න අපිට ඒව සම්බන්ධ කරගන්න බැරි නිසා අදාළ ප්‍රශ්නය ඔබට යොමු කරන්න අවස්ථාවක් තියෙනවා කමෙන්ට් සෙක්ෂන් එකේදී. ඊට පස්සේ අපි ඊට අනුව උත්තර ඔබට ලබා දෙනවා. එහෙනම් අපි අද දවසේ සාකච්ඡාව අවසන් කරමු. එහෙමද? හොඳයිද? එහෙනම් තවදුරටත් මේ දේශනාව අහන්න වෙන බවක් තමයි මට මේකෙන් තේරෙන්නේ. ඒ දේශනාවේ මතු කරපු සියුම් කරුණු එකපාරටම අපිට හරියටම ග්‍රහණය වෙන්නේ නැහැ. ඒ නිසා අපිට කීප සැරයක් අහන්න වෙනවා. ඒ නැවත නැවත අහන්න ඇහුවට පස්සේ ඊට සියුම් තැන් වලින් අපිට සමහර එක වචනයක් අහන්න බැරි වුණොත් මිස් වුණොත් ඒකේ අර්ථය කියපු කාරණේ අර්ථය තේරෙන්නේ නැතුව යනවා. ඒ නිසා අපි සියුම් මේ දේශනාව නැවතත් අහලා බලන්න. අහලා බලලා ප්‍රශ්න තියෙනවා නම් ආයිත් අහන්න අපි අවස්ථාව දෙනවා. මොකද මේ කාරණේ තැනමයි මෙතනමයි අපිට පැහැදිලි කරගන්න තියෙන්නේ. මෙතනමයි නැවත නැවතත් ප්‍රශ්න කර කර අපිට පැහැදිලි කරගන්න තියෙන්නේ. අපේ මාර්ගය අපිමයි හදාගන්න තියෙන්නේ. අපේ මාර්ගය අපිටමයි උපදව ගන්න තියෙන්නේ. ඒ නිසා අපිට අපැහැදිලි තැනක් තියෙනවා නම් අපේ මාර්ගය අපිට උපදව ගන්න බැරුව යනවා. ඒ නිසා කාලය කොච්චර ගියත් දවස් කීයක් ගියත් අපිට මේ කාරණේ මෙතනදීම පැහැදිලි කරගමු. ඒ විදිහට මම ඔබට යෝජනා කරනවා ප්‍රශ්න තියෙනවා නම් අහන්න. Skype එකට ප්‍රශ්න යොමු කරන්න පුළුවන්. YouTube එක හරහා comment section එකේදී ප්‍රශ්න ඔබට යොමු කරන්න පුළුවන්. අපි ඒ විදිහට ඉදිරියේදී සාකච්ඡාව කරගෙන යමු. එහෙනම් අද දවසේ සාකච්ඡාවට සම්බන්ධ වෙච්ච හැම දෙනාටම තෙරුවන් සරණයි. නමෝ බුද්ධාය. නමෝ බුද්ධාය. තෙරුවන් සරණයි. නමෝ බුද්ධාය. වහන්සේට වන්දනා කරනවා.